තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සීල් දෙනාටම. අදත් අපි බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ ගැඹුරට සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි නිතරම ඉගෙන ගත්තා මම හිතන්නේ ධර්ම සාකච්ඡා 99 100 101 ටිකේ ඒක හොඳට පැහැදිලි කරලා පෙන්නුවා මේ ධර්මය අහන්න යොමු වෙනකොට කොපමණ අවධානයක් ඒ සඳහා තිබිය යුතුයිද කියන එක. අවධානයේ නිවැරදිව ගන්න බැරි වුණොත් එහෙම ඒ ධර්මයේ තුල කියවෙන කාරණා වටහා ගන්නට බැරි වෙනවා. අඩුම ධර්මයේ නෙමෙයි ජීවිතේ පවා බලන්නකෝ අපි යම් කිසි දෙයක් හරි අවධානයෙන් අහගෙන හිටියේ නැත්නම් ඒ කාරණාව කරන්න බැරි වෙනවනේ හරියට. දැන් මේ වගේ අත්දැකීම් සමහරවිට ඔයාලටත් ලැබිලාදී මටත් සමහර අවස්ථා ලැබිලා තියෙනවා. සමහර අය කියන කරුණු සමහරුන්ට ඒක අහගෙන ඉන්නේ අර තමන් හිතන ටිකත් එක්ක. දැන් ඔය අපි සමහරට පාරවල් කියනවා දෙනකොට තව මොනවා හරි කියලා දෙනකොට මොනවා හරි කරනකොට සමහරවිට මේ අවධානයෙන් අහගෙන නැහැ. ඉතින් එවැනි එකක් අවධානයකින් අහගෙන ඉඳීමක් නොයෙදුන තැන ඒ කරුණු තේරුම් ගන්නත් බැයි නා. බුදුරන් වහන්සේගේ ධර්මයකට එහෙනම් කොහොම අවධානයක් ඕනද? අපි අර ධර්මය අහනකොට අර අපි පැහැදිලි කරේ සූත්‍ර කිහිපයක් සද්ධර්මයේ සම්මත නියම සූත්‍ර තුලදී අපි යම් කිසි හරි කෝණයක් හිතාගෙන ඉන්නවනම් හරි මේකයි කියලා ඒක දාගෙන අපි අහන්න ගියොත් කවදාකවත් ඒ කියපු කාරණාව ගන්න බෑ. මොකද අපට ඒකට අදාළ විදිහේ විදිහටයි අර කරුණු ටික ඇහෙන්නේ. වෙන විදිහකට නෙමෙයි. ඒ කෝණිය අයින් වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපේ මනස සම්පූර්ණයෙන් හිස් වෙන්නට ඕනේ. ධර්මීහනකොට හිස් වෙන්නට ඕනේ නැත්නම් අර අපි බාහිර gedara තොඩ වැඩ දේවල් සහ රස්සාව ඒව විතරක් නෙමෙයි. ධර්මය කියලා අපි දැන් අපි අහලා දැනගත්තු දැනුම තියෙනවනේ. ඒකෙන් අපි නිරවුල් කරගත්ත අපට අයිති කෝණයක් තියෙනවනේ. මෙන්න මේක අයින් වෙන්නට ඕනේ. ඒක අයින් වෙන තමයි ඒක අපි ඉගෙන ගන්නට ඕන නැත්තේ. ඉතින් අපි මං හිතන්නේ නාම රූපපත්‍ය සලආයතන කියන කාරණා තමයි කතා කරමින් සිටියේ. ඒකදී මමත් ඔය දේශනාව හද්දී කරුණු කිහිපයක් මටත් ඇත්තටම තව කතා කරන්න ඕනේ කියලා හිතුණා. හොඳට හිතන්න මේ කියන කාරණාවලට අර මූලිකව මම පැහැදිලි කරපු හැඟීම ඇති උනේ නැතිනම් මේවා ග්‍රහණය කර මේ කරුණු තේරුම් ගන්න බැරි වෙනවා. දැන් අපි ඉගෙන ගත්ත නේද මේ ආයතන වල වෙනස්කම් මේ විස්තර කරලා තියෙන ආකාරයේ වෙනස්කම් ටික. දැන් මම කාරණාවක් කියන දැන් ඔන්න තියෙනවා ඇසින් රූප දැක ප්‍රියමනාප ඒවා උපදිනවා. ওই විදිහේ කතාව කියනවා. චක්කුණා රූපං දිස්වා සෝමනස්සට්ඨානියං රූපං උපවචරති කියලා ওই වගේ දේවල් තියෙනවා. එතකොට එතන කියනවා ඇසින් රූප දැක කියලා. සම්භාවන තැන් වල තියෙනවා ඇසින් දැනගත යූ රූප. සමහර තැන් වල තියෙන ඇසින් රූප දැක කියලා සමහර තැන් වල තියෙනවා ඇසින් දැනගත යූ රූප. දැන් මේ දෙකේ වෙනසක් බලන්න අපිට තේරෙන්නේ නැද්ද කියලා? මේ දෙකේ වචන වලින්ම තියෙන වෙනසක්. හැබැයි වචන වලින් විතරක් නෙමෙයි මේකේ අර්ථයෙන්ම වෙනසක් තියෙනවා. මොකද අර්ථයෙන්ම වෙනස? දැන් අපි කලින් කතා කරා අර ඇසත් රූපත් කියන හේතුඵල ධම එක වෙනම එකක්. එතකොට ඒක ගොඩක් ගැඹුරුයි. ඊට අමතරව මේ කරුණු දෙකේ තුලත් වෙනසක් තියෙනවා. මේක ලෝකේ සාමාන්‍ය තේරුම් ගන්න අපි මේක
කතා කරන්න යමුනහම මේකේ තියෙනවා මේ බැලු බැල්මට අපට නොපෙනුනාට මේ කාල වෙනසක් තියෙනවා. කාල. ඇසින් රූපයක් දැක කියනකොට මේ චක්කුණා රූපන් දිස්වා. ඒ කියන්නේ සිදුවෙන සිදුවීමක් ගැන කතා කරන්නේ. සිදුවෙන සිදුවීම. අතනින් කතා කරනවා ඇසින් දැනගත යුතු වූ රූප. සිදුවෙලා නැහැ. සිදුවෙච්ච නැති එක. දැනගත යුතු රූප තියෙනවා ඉෂ්ඨකාන්තය. දැන් ඒ වගේ දේශනා අපට ගණනාවක් හම්බුනේ. ඒතකොට දැන් බලන්න ඇසින් රූප දැක කියනකොට වර්තමානයේ කාරණාවෙන් ඉස්මතු වෙනවා. අතන දැනගත යුතු බවක් ඉස්මතු කරලා පෙන්නනවා. එතකොට දැන් ඒ කරුණු දෙක එකයි අපිට ඒකේ අර්ථය ගන්න තියෙන්නේ. නැතුණුත් අර්ථය ගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. අපිට මේ හරියට අවධානය යොමු කරලා ඇහුවේ නැත්නම් ඉගෙන ගත්ත නැත්නම් අපිට අර්ථය ගන්න බැරි වෙනවා. දැන් බලන්නකෝ මේ අර අසත් රූපත් හේතුන් ඇසේ විඥානය කියන මේ ප්‍රත්‍යක් නෙමෙයි කතා කරන්නේ. අතන හිම එකක් නෙමෙයි. දැන් අතන කතා කරනකොට දැන් කතාවක් නැහැනේ. අසත් රූපත් හේතුන් ඇසේ විඥානය කියනකොට. නමුත් අර කාරණාවේදී තියෙනවා විග්‍රහ කරලා දෙන එකක් නේ. කාලයක් පැනවීමක් තියෙනවා. විග්‍රහ කරලා දෙන එකක්. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පිටින් අපට ඇහෙන දේ තමයි පරතෝච ගොහසේ. ඒ කියන්නේ අනුන්ගෙන් ඇහෙන දෙයක් නේ ඉන්නේ. බාහිරට සම්මාදිට්ඨිය කියන කාරණාව ඇති වෙන්නේ. අනුන්ගෙන් ඇහෙන දෙයක්. ඒතර අනුන්ගෙන් ඇහෙන දේ යම් කිසි ස්වභාවය ධර්මයේ කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විතර නෙමෙයි ධර්මයක් කියවේ. ඒ කියන්නේ දැන් ධර්මයක් කියනවා ලෝකේ ඕනම කෙනෙක්. එතකොට ඒවත් ධර්මමයි. ධර්ම කියන්නේ ස්වභාවයවත්. ඒ කියන්නේ යම් කිසි පැහැදිලි කිරීම තමයි ධර්මය කියලා කියන්නේ. ඒතර ඒක ඕන කෙනෙකුට අයිති. බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේට පමණක් අයිති ධර්මයක් තියෙනවා. ස්වභාවයක් විස්තර කරන. අන්න ඒකේ ගුණය සෝවාක්ඛාත ආදී දේ. ඒක අයිති බුදුරජාණන් වහන්සේටනේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අවබෝධයටපත් වෙච්ච උත්තම. ඒ කියන්නේ අවබෝධයත් එක්ක කෙනෙකුට නෙමෙයි. එතකොට ලෝකයේ යම් කිසි කෙනෙකුට යමක් කියනකොට භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ලෝකෙට වචන හැටියට ව්‍යවහාරික භාෂාවෙන් දෙනවා. හැබැයි එතකොට ව්‍යවහාරික භාෂාවෙන් දෙනකොට යමක් අහනකොට යා සෝතාපන්නලත් නෑ රහත්ලත් නෑ පුතඥ කෙනෙකුට නේ කියන්නේ. හැබැයි දෙන්නේ මොකද්ද? බුදුරන් වහන්සේ කියලා දෙන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ නෙමෙයිද? බුදුරන් වහන්සේගේ ධර්මයේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ කියලා දුන්නට ඒ ධර්මයත් ඒ බුදුරන් වහන්සේට හම්බ වෙන්නේ කාටද? පුතඥයට හම්බ වෙනවද? නෑ සෝතාපන්න කෙනාට හම්බෙන්නේ ඉස්සල්ලා. අනික් කෙනාට හම්බෙන්නේ නෑනේ. හරියටම හම්බෙන්නේ සෝතාපන්න කෙනාට. ඒතකොට අහන්නේ කවුද? සෝතාපන්න කෙනෙක්ද? රහතන් වහන්සේ නේද? නැත්නම් පුතඥයෙක්. එතකොට නම් ඒ පුතඥයෙක් මාර්ගඵල ලබන්න කලින් පුතඥයි පුතඥයෙක් නේ මේක අහන්නේ. එතකොට එයාට ඇහෙන විදිහට නේ මේක පෙන්නේ. මේක ඉස්මතු වෙන්නේ. මේක ඉදිරිපත් වෙන්නේ. එයාගේ කෝණයට එක ගෝචර කරගන්නේ රහතන් වහන්සේ නමකට සෝතපන්න කෙනෙකුටවත් නෙමෙයි. පුතඥයෙකුට ඇහෙන්නේ. හැබැයි කියන්නේ මොකද්ද බුදුරණවහන්සේ? ලෝකෝත්තර ධර්මය. ඇහෙන්නේ කාටද? පුතඥ කෙනෙකුට. ඔන්න කොහොමද හිතාගන්න. ඇහෙන්නේ පුතඥ කෙනෙකුට කියන්නේ ලෝකෝත්තර ධර්මය. ලෝකෝත්තර ධර්මය ගන්නෙ කවුද? ආර්ය ශ්‍රාවකයා. ඇහෙන්නේ කාටද? පුතඥ කෙනෙකුට. එතකොට එහෙනම් අනේකයි කියන්නේ පරතෝච ගෝසයක් කියලා. ඒක පරතෝච ගෝසයක්. ඒක ධර්මයේ තමයි. ඒ වචනෙන් ධර්මයේ ලේබල් එක. ඒකට යම් ස්වභාවයක් ඉස්මතු කරනවා. ඒක ලේබල් එක ධර්මයේ. සහ ඒ විග්‍රහයක්. හැබැයි ඒක ලෝකෝත්තර ධර්මයක් වෙන්නේ. අර වචන ටිකේ විග්‍රහයෙන්ද නෑ. අර්ථයෙන් ධර්මයෙන් සාක්කාතව හම්බෙන්නේ. අන්න එතකොට බුදුරණවහන්සේ ධර්මයේ කියපු දෙයක් හම්බෙලා. කාටද? ආර්ය ශ්‍රාවකයාට. හම්බෙලා. ආර්ය ශ්‍රාවකයාට. හැබැයි මේ කිව්වේ එකම දෙයක්. දෙකක් නෙමෙයි කියන්නේ. එකම දෙය කියන්නේ. දෙකක් කියන්නේ බුදුරණවහන්සේ. එකම දෙය කියන්නේ. ගන්න කෙනාගේ දෙයano තමයි දෙකක් වෙන්නේ කෝණ. කෙනෙක් ආර්ය ශ්‍රාවකයටපත් නොවුනා නම් පත් තුන කෙනාට හැබැයි හැම ධර්මයක් ගන්න පුළුවන්. පත් නොවුන කෙනාට තාම අර යම් කිසි ස්වභාවයක් විතරයි. ඒක ධර්මයේ කියන කාරණා ඉස්මතු වෙලා නැහැ. එතකන් ඒ ස්වභාවයම.
එතකොට එනම් බුදුරණවහන්සේගේ ධර්මයේ හම්බෙන අර පරතෝච ගොහෝසය කියන එක තමයි ගොඩාක් වැදගත් වෙනවා. ඒ කාරණාව පරතෝච ගොහෝසය. හැබැයි පරතෝච ගොහෝසය ධර්මයේමයි අපට ඒක ධර්මයේ හැටියට නොලැබුණාට පරතෝච ගොහෝසය ධර්මයේම තමයි බුදුරණවහන්සේ කියන එකනේ. ඒ කියන්නේ ඒකට ගම්භීර ආදී වචන ටිකකුත් පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ ඇයි ගම්භීර වචන කියන්නේ? ගම්භීර ආදී වශයෙන් කියන්නේ. ඒ කියවන ටික තුල ඉස්මතු වෙනවනේ. දැන් ධර්මයේ ಗುಣ කියනකොට සවක්ඛාත භවයේදී ඉස්මතු වෙලා එනවා ඊතර වෙන බව. ඊතරන ප්‍රතිපදාවකින් යුක්ත බව. හැබැයි ගම්භීර දුද්දස දුරනුබෝධ සන්ත පනීත අතක්කාචර නිපුණ පඬිත වේදනී මේ කරුණ ඔක්කොගින්ම කියවෙන දේ තමයි මේ කරුණ ඔක්කොගෙම අර ස්වාක්ඛාත ආදී කියන කාරණාවක් ප්‍රතිපදාවකින් හම්බෙලා නැහෙනේ. ගැඹුරුයි කියලා හම්බ වෙලා. ඇහෙනකොට ගැඹුරුයි. බුදුරණවහන්සේ දේශනා කරපු ධර්මයේ ගැඹුරුයි. ඒ කියන්නේ ස්වාක්ඛාතයි කියලා හම්බෙලා ගැඹුරුයි කියලා හම්බෙලා. ධර්මයේ ගැඹුරුයි. ස්වාක්ඛාත දැන් ගැඹුරුයි කියලා හම්බ වෙන්නේ යම් කිසි කෙනෙකුට ගැඹුරුයි කියලා එක හම්බ වෙනවනේ. ප්‍රතිපදාවකට යමුනහම ඒක එයාටද ඇති මාර්ගයටද? ඒක මාර්ගයට. ඒ මොකද්ද ස්වාක්ඛා සම්දිරියක් කාලේක ඊපස්සේ කෝපනායක පචත විත විඤ්ඤුහි මාර්ගේ. ධර්මයේ. දැන් ඒ ඇහෙනක මොකද්ද? ගම්භීරයි. කාටද හම්බුනේ? ඇහිච්ච කෙනාට. ගම්භීරයි. බුදුරණවහන්සේ දේශනා කරන්නේ ඒක. දුද්දසයි. දකින්න අමාරුයි. ඇහිච්ච කෙනාට හම්බුනේ. දුරනුබෝධ අවබෝධ කරගන්න අමාරුයි. ඇහිච්ච කෙනාට හම්බුනේ. හැබැයි කියපු කාරණා සාන්තපණිත බවක් තියෙන්නේ. වැරද්දක් නෙමෙයි කියන්නේ හම්බුනේ නැති වුණාට. ඒ වගේම ඇහිච්ච කෙනාට තර්ක කරන්නත් බෑනේ ඒක. තර්කේ හැසිරීමකුත් නැහැ. කාටද? ඇහිච්ච කෙනාට. ඊළඟට නිපුණයි. නිපුණය දකින්නේ. පඬිතුයෝ දකින්නේ. කාටද? ඇහිච්ච කෙනාට. ඒ කියන්නේ චංකි සූත්‍රය පැහැදිලි කරන්නේ ඒ ධර්මයේ ඇහෙද්දී එකට යමු වෙලා සෝතපන්නේ ධර්මීය ගුණය හම්බුණා නම් ධර්මයේ ගුණය හම්බෙලා නම් යන්න ඕනේ නෑනේ යා කෙරෙහි ආයි. මොකටද යා ඒක ආයහන්නේ? ධර්මයේ හම්බෙලානේ. හැබැයි යා ඒ ධර්මය අහන්න යමු වෙන්නේ කුමන ධර්මයක් එක්ක නිසාද? ගම්භීර දුද්දස දුරනුබෝධ අතක්කාජට සන්තපණීත නිපුණ පඬිත වේදන නිසා යහන්න යමු වෙන්නේ. සවක්කත හම්බනවාද? සවක්කත හම්බුණා නම් ආය යහන්න ඕනේ. අන්න අහන්න යමු වෙනවා. ඒ කාරණාවත් එක්ක අහන්න යමු වෙනවා. ඒකට කන් යොමනවා. එහෙනම් ඒ ಗುಣ ඒ කරුණු ටික ඉස්මතු වෙච්ච ගමන් කොහොම කන් යොමීමක් එයා තුල ඉස්මතු වී එනවද? ඒ ගම්භීරයි දකින්න බෑ අමාරුයි අවබෝධ කරගන්න අමාරුයි අන්නර නිපුණියෝ දකින්න තීක්ෂණ නුවණක් ඕනේ දකින්න පඬිතුයෝ අවබෝධ කරන්නේ. හැබැයි සාන්ත ප්‍රණීතය දැන් එයාලා තියෙන්නේ මොකද්ද? නැම්මක්. ඒ කරනවා වුණාම නැම්මක් යොමු වීමක් සම්පූර්ණ මුළු සර්වාංගෙම යොමු වීමක්. තමන්ගේ පැත්ත සම්පූර්ණයෙන් ශුන්‍ය කරගෙන යොමු වීම. අන්න ඒ යොමු වීමේ නිර්වචනය යෝනිසෝ මනසිකාරය. ඒ යොමු වීමේ නිර්වචනය හැබැයි ඒකට බෑ අපි දන්න දැනුමක් දාගන්න. ඒ අපි දන්නවනම් ආයි ගම්බීර වෙන්නේ නැහනේ. දුරනුබෝධ වෙන්නේ නැහනේ. දන්නවනම් අපි දන්න එක දාන්න බෑ. අන්න අර සම්පූර්ණ එකට යොමු වීම. යමුණ අහනකොට අන්න අත්තපටිසංවේදී ධම්මපටිසංවේදී ස්වාක්ඛා සම්දිට්ඨික කාලිකේ පස්සක කියන ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. එයාටද නැ ප්‍රතිපදාව. මොකද්ද? තමා වැරදි බව. මොකද්ද? ඊතර වෙන. අන්න ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. හැබැයි කිව්වේ කාටද ඔක? බුදුරණවහන්සේ. ඔය කරුණ කිව්වේ අර්ථ විමසන්නේ ප්‍රත්‍යජන කෙනෙකුට ලෝකේ. ඒතොර එයාට ස්වාක්ඛාත හම්බෙලාද? එයාට හම්බුණා නම් එයා මගපල ලබලනේ. නෑ කිව්වේ ඒ කෙනෙකුට. ඒතොර මෙන්න මේ කෝණ ටික අපි හොඳට හොයන්නට වෙනවා. එහෙම නැතුනොත් එහෙම මේ අපි තුල ලොකු අවුලකටපත් වෙනවා. අර ගම්භීර දුද්දස දුරනුබෝධ කියන කාරණාව විශ්මතු වෙද්දි තමයි යෝනිසෝ මනසිකාරය එන්නේ. එතකන් යෝනිසෝ මනසිකාරය එන්නේ නෑනේ. ඇයි ඉතින් ගැළපෙනවනේ කල්පනාව. එතකොට තර්කාවචරත් වෙලානේ. ඒ තර්කාවචර කියන්නේ තමන්ගේ හිතට එන කරුණු එක්ක ගැළපිලා හිතන එකනේ. එතකොට ඇහිච්චදී තර්කාවචර දෙයක් වෙලා. ඒ කියන්නේ තර්ක කරන්නේ. තර්ක කරන්නේ තර්කාවචර වෙච්ච නිසානේ. අතක්කාවචර වුණාට තර්ක කරන්න විදියක් නැහැ. ඒ කියන්නේ අර අපි නිරුත්තර වෙනවා කියලා කියන්නේ සමහර කරුණවලදී. අන්න ඒ විදිහට බුදුරණවහන්සේ ධර්මයේදී නිරුත්තර වෙනවා. අපට උත්තර නැති වෙනවා.
හිතන්න කිසිම විදිහකින් අපට ඕන විදිහට හිතන්න බැරි වෙනවා. නිරුත්ත වෙනවා. අන්න යෝනිස මනසිකාරයට යමු වෙනවා. එතකොට තමයි අර සවක්කාතාදී ගුණයන් හම්බ වෙලා ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ. එහෙම නැත්නම් වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය විදිහටනේ පෙන්වුවේ ධර්මයේ. දැන් අපි කතා කරන්නට යෙදුනා මේ නාම රූපච්ච සලආයතන කියනකොට මේ පටිසමුපාදයේදී පැහැදිලි කරන්නේ පස්ස ආයතන නෙමෙයි සලආයතන කියන එකත්. ඊළඟට ඒ සලආයතන විග්‍රහය තියෙන විදිහත් අපි කතා කරන්නට යෙදුනා. පස්ස ආයතන කියන එක ඉදලා තියෙන්නේ කොහොමද කියලා කතා කරන්නට යෙදුනා. තවත් පස්ස ආයතන තියෙන සූත්‍ර ගණනාවක් තියෙනවා. ඊළඟට බුදුරණවහන්සේ භාග්‍යතුන් වහන්සේ පංචපාස්කන්ධ උදේවයි දකින්න කියනවනේ. පංචපාස්කන්ධය මොකද්ද? සංකතයක්නේ. පංචපාස්ක සංකතය. ප්‍රතිඋපාද වය තිත සංයතන පඤ්ඤායති. එතකොට ඒ සංකතයේ ස්වභාවය දකින්න කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. ඒක දකිමින් වාසය කරන්න කියලා. එතකොට දකිමින් වාසය කරන්න කියලා කතා කරනකොට කාටද කියන්නේ? ලෝකයේ කෙනෙකුට. පුහුදුන් හෝ ආර්ය හෝ. පුහුදුන් හෝ ආර්ය හෝ ලෝකයේ කෙනෙකුට කිව්වහම ඒක ඇහෙන්නේ කොහෙන්ද? ඒකත් පරතෝ ഘോഷයම තමයි. බුදුරට පුහුදුන් කෙනාට ඇහුණත් ආර්යයට ඇහුණත් පරතෝ ഘോഷයමයි. ඒ කියන්නේ එයාට ගම්භීර බවක් ඉස්මතු වෙන්නේ. ආයෙත් ගම්භීර බව. පුහුදුන් හෝ ආර්යෝ ගම්භීර බවක් ඉස්මතු වෙනවා. ඊළඟට ඊට අදෝ ප්‍රතිපදාවට යමු වුණාම අන්න ප්‍රතිපදාව තුළ මොකද්ද? සවක්කාතාදී ගුණේ ප්‍රතිපදාව තුළ හම්බ වෙන්නේ මොකද්ද? එයාට ඇහෙන්නේ පුහුදුන් හෝ ආර්යෝ ඕන කෙනෙකුට. ගම්භීර දුද්දස දුරන්න බෝධ. මම වෙන්න ඕනේ නේ ඉතින් එහෙනම් මේ ඒ කෙනාට සේකෙක් හරි මම වුණානන්නේ එයාට හරිද හම්බෙන්නේ? මම වුණාන. හැබැයි ලෝකේ ඉන්නවනේ. ඒකනේ වෙමි කියන මාන්නේ තියෙන්නේ. වෙමි කියන මැනීම තියෙන. ඉතින් යාරත් ඇහෙන්නේ ඒ විදිහටමයි. එයා ලෝකේ ඉන්න නිසා. හැබැයි අර සංඥා වෙනස්. ඒ නිසා යාට ඉක්මනට එයාගේ යොමු වීම වැඩි. අන්න එයා ඒ ධර්මයට මුණාම එයාට අර කෙනෙකුට වගේ නෙමෙයි පුතඥය කෙනාට එහා ගියපු යෝනිස මනසිකාරයේ කරන හැකියාව ඉක්මන් කියන්නේ ඒක යෙදෙන ස්වභාවය වැඩි. ඒක තමයි සාමික විමුක්තිය ස්පර්ශ කිරීම බොජ්ජංග භාවිතය සිදු වෙන්නේ. හැබැයි එයාත් ලෝකේ ඉන්නේ. ලෝකේ ඉන්න කෙනෙකුට තමයි දෙකම ඇහෙන්නේ. එන කෙනෙකුට නේ බුදුරණවහන්සේ පුතඥයටත් බණ කියනවා, සෝතපන්න වෙච්චට කියනෝනේ. මගපල්ලාභියට රහත් වෙන්න. එතකොට එහෙනම් එයාලට කියන්නේත් ඒ ලෝකේ තියෙන කාරණාවමයි. එතකොට බලන්න මේ දැන් පංච උපාදානස්කන්ධයේ උදේවය දකින්න කිව්වහම පටිසමුප්පාද දැකලා නැහැනේ. පංච උපාදානස්කන්ධයේ උදේවය දකින්න කියලා කියන එකක් නේ මේ කියන්නේ. සලා ආයතන ස්පර්ශ ආයතනයේ උදේවය දකින්න කියනවා. මේ කියන එකක් නේ කියන්නේ. පටිසමුප්පාදේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ උදේවය දකින්න කියනකොට අපිට පටිසමුප්පාදේ යන්නේ පස්සපච්චය වේදනා. පස්සපච්චය සංඥා. පස්සපච්චය සංඛාරා. ඒ පටිසමුප්පාදේ. හේතුන් උපම් බව. හැබැයි උදේවයි දකින්න කියලා කියනකොට, උදේවයි දැක්කා කියනකොට, උදේවයි දකිමින් වාසය කරා කියන ඒ කාටද මේ ලෝකේ විවහාරය යන්නේ? ලෝකේ විග්‍රහය කියලා දෙන එක. අරක න්‍යාය. කියලා දෙන දේ ගම්භීර දුදස දුරන බෝධ. අර න්‍යාය ස්වාක්ඛා සම්ත්‍රික කාලික. ප්‍රතිපදාව. එතකොට ඔන්න අපිට පංච උපාස්කන්ධය ගැන කියනවා, ධාතු ගැන කියලා දෙනවා. පංච උදේවය දකින්න කියලා එහෙනම් අවබෝධ කරගත්ත අය කියලා දැන් කීසුකෝම සූත්‍රයම ගත්තාට පස්සේ උදේවය දැක්ක මෙහෙම දැකලා අවබෝධ වුණේ කියලා. දැන් මේ කාටද ඒ කරන්නේ? තව ඉන්න කෙනෙකුට කියලා දෙනවා. බුදුරණවහන්සේ තව ඉන්න කෙනෙකුට කියලා දෙනවා. ඉන්න කෙනෙක් අහනවා. පස් ආයතන ගැනත් කියලා දෙනවා. ඉන්න කෙනෙක් අහනවා. ඊළඟ බුදුරණවහන්සේ කියනවා පස් ආයතන අශේෂ විරාග නිරුද්ධ වුණාට පස්සේ මෙහෙම වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා. ඒ කියලා දෙනවා. එයර කෙනෙකුට පැහැදිලි කරලා පෙන්නනවා. දැන් පස් ආයතනයේ උදේවය දකින්න කියනවා. පංචමස උදේවය දකින්න කියලා දෙනවා ලෝකෙට. ඇහෙන දෙයක්, ගම්භීර වූ ඇහෙන දෙයක්. ධර්මයේ ගුණේ සවක්ඛා සම්තිතික කාලිකේ පස්සේ ප්‍රතිපදාවක්. අන්න ඒකට කියනවා මධ්‍යම ප්‍රතිපදාව. ඒක තමයි පටිච්චසමුප්පාදේ ප්‍රතිපදාව. එතන කියනද බලන්නකො. අවිද්‍යාව නිරුද්ධ කරන්න එතකොට සංඛාර නිරුද්ධ වෙනවා. සංඛාර නිරුද්ධ කරන්න විඤ්ඤාණ නිරුද්ධ වෙනවා. විඤ්ඤාණ නිරුද්ධ කරන්න නාම රූප ඔහොම කියනවද? නෑ එහෙම නෙමෙයි කියන්නේ. අවිද්‍යාවත්‍ය වශයෙන් විරාග නිරෝධ සංඛාර නිරෝධ විඤ්ඤාණ ප්‍රතිපදාවක් කියන්නේ. ඒක ප්‍රතිපදාව. අර කියලා දෙන එක. අතන ප්‍රතිපදාව අතර කියලා දෙන එක. දැන් පරිවිමර්ශන සූත්‍රය කියනවා විමර්ශනය කරන්න කියලා. මොකද්ද විමසන්න කියන්නේ? ජරා මරණට හේතුව මොකද්ද? ජාතිරි විමසන්න කියන්නේ. දැන් කියනවාද මේ හරි ඔන්න ඔයා දැන් ජාතිපස්සේ ජරා මරණ අවබෝධ කරා.
නේ. අරක ප්‍රතිපදාව. ඒ කාරණා ප්‍රතිපදාව. එතන මට සම්මාදිට සූත්‍රය. දර්ශනීය කියන කාරණාව ඥානිය කතා කරනවා. ඒ ඥානියට කියනවා යම් කිසි කෙනෙකුට දුක්ඛේ ඥානි, සමුදය ඥානි, නිරෝධ ඥාන, මග්ගේ ඥානි, උපාදාන සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ගේ ඥානි. දැන් මේ මොකද්ද පෙන්වන්නේ? මේ ඥානිය ගැන පෙන්වන්නේ. එතකොට මේ ඥානිය ගැන ඉස්මතු කරලා පෙන්නනවා. දැන් ඒක ප්‍රතිපදාව හැටියට කියලා ඒකට කියනවා මොකද්ද? ඕම සම්මාදිට්ඨිය. ඔන්න ධර්මයට බැසගත්තා. ඔන්න නිවන් මාර්ගයට යමු වුණා. ඔන්න අමූත දොහාරයට යමු වුණා. දැන් එතකොට දැන් ඔයා ඔන්න අමූත දොහාරයට යමු වුණා. දැන් ඔයා මේ විදිහට බලන්න. ඕන ඔයාට ওই විදිහට පේනවා. නෑ එහෙම නෑ. හැබැයි එයාට කියනවා පංචමහා උදේවය දකින්න. ස්පර්ශායතන උදේවය දකින්න කියනවා එයාට. දැක්ම ඊතර වීම. කියනකොට එයාට පරතෝච කුහසෙ වශයෙන් හම්බෙනවා. දකින්නකොට ඊතර වෙනවා. ඒතර පටිච්චසමුප්පාදයේ පෙන්වන්නේ ප්‍රතිපදාවක්, ඒක න්‍යායක්. ඒ තමයි ඊතරවන න්‍යාය. ඊතරවන ප්‍රතිපදාව. ඒ ධර්මයේ. දැන් මේක අපි ඉගෙන ගන්නකොට අන්න හම්බෙනවා ගම්භීර බව. ගැඹුරුයි. දුද්දස දැන් කියනකොට ඒකටම යොමු වෙලා හිතනවා. ඒකටම යොමු වෙලා හිතනවා. එතකොට අන්න ඊතර වෙනවා. ඊතර වෙන ප්‍රතිපදාව හම්බ වෙනවා. එතකොට මේ දෙක දෙවිදියකටයි කියන්නේ. ඒක හොඳට බලන්න දේශනාව තුළදී මේ න්‍යාය ඉස්මතු කිරීමයි තව කෙනෙකුට කියලා දීමයි. පුතඥ කෙනෙකුට හෝ ආර්ය ශ්‍රාවකයෙකුට හෝ ඕන කෙනෙකුට. දැන් ධාතුභංග සූත්‍රයේ තියෙනවා අට්ඨාරස මනෝපවිචාර, ඊළඟට චපස්ස ආයතන, ඊළඟට දහච්ච ධාතුරෝ, ඊළඟට අදිෂ්ඨානේ පිහිටනවා. දැන් එතකොට බුදුරන් වහන්සේ මේ ලෝකේ බුදුරන් වහන්සේට හම්බ වෙන ඒ කියන්නේ බුදුරන් වහන්සේ ලෝකයේ පැත්තෙන් විවහාරයක් තියෙනවා. අන්න අරු පුතඥයි ඒකාන්තයෙන්. අන්න අරු සෝතාපන්නයි ඒකාන්තයෙන්. හම්බෙලාද එහෙම? ආදම් පුතඥයට මම වෙනම කියනවා වොන්නේ. දැන් මම සේකයට වෙනම කියනවා. මේ න්‍යාය පැහැදිලි කරනකොට ගන්න විදිය. න්‍යාය පැහැදිලි කරනකොට ගන්න විදිය. ඒ කෙනාට අදාළ විදියට. ඉතින් එයාට ගන්න බැරි නම් ප්‍රතිපදාවක් ඊතර වෙන විදිහට ලෝකයේ තියෙන සත්‍යයක් පෙන්නනවා. ඒක ලෝකයේ තියෙන ඇත්තක්. ලෝකයේ තියෙන ඇත්තක්. ඒක භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. හැබැයි එයාගේ නුවණක් ඉස්මතු වෙන්නේ නැහැ. දැන් ඒ කාරණා මම පැහැදිලි කරේ මේ ලෝකයේ පරයය. ලෝකයේ විස්තරය. මිසක් සත්‍ය විස්තරේ නෙමෙයි. සත්‍ය විස්තරය ඊතර වෙන ප්‍රතිපදාව පුතඥයටත් එකයි ආර්යයටත් එකයි. කොටස් දෙකක් නෑ දෙකොට්ටාසෙට. දෙගොල්ලටම එකම විදිහට. එතකොට දැන් පුක්කුසාති භික්ෂුවට කියනවා නැත්නම් රජතුමාට කියනවා අර කාරණා. එයා පුතඥ වුණාද ආරුණද අදාළ නෑ. න්‍යාය එකයි අනුන්ගෙන් ඇහෙන එකක් නේ. අනුන්ගෙන් ඇහෙන දෙයක්. ඒක අදාළ නේ. හැබැයි ඇත්ත කියන්නේ. සත්‍ය කියන්නේ. ඒක අර ඒ සත්‍ය කීම එයා ගන්න ක්‍රමයට අනුව තමයි යාට ඒක එයාගේ කෝණ අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. සත්‍ය කියද්දී අර අදිෂ්ඨාන හතරක පිහිටලා ඒ ප්‍රතිපදාව විශ්මතු කරද්දී ඒ කාරණාව අනුව මෙයා හොයන්න පටන් ගත්තා. කියන්නේ අට්ඨාරස මනෝපවිචාර ඊළඟට ධාතු චපස්ස ආයතන දැන් මේ කාරණා මොකද්ද කියලා හොයන්න පටන් ගන්නවා. ඒක හොයන්න පටන් ගන්නකොට ඒක බොරුවක් නෙමෙයිනේ කිව්වේ. ප්‍රත්‍යක්ෂයත් එක්ක කිව්වේ. පුතඥයටත් එකයි සේකයටත් එකයි. මේ ප්‍රතිපදාව කියන්නේ වෙනම එකක්. ප්‍රත්‍යක්ෂය කියන්නේ ඊකට වෙනම එකක්. දැන් ලෝකේ මට්ටමින් රහතන් වහන්සේලාත් ඒක ප්‍රත්‍යක්ෂයි. ලෝකේ පරියයි. හැබැයි ඒ ලෝකෙට කතා කරන විදියට මේ රහතන් වහන්සේ නිවිලා. ඒකට අපිට ඒ කියන්නේ ඒ කතාව තියෙන්නේ සම්පූර්ණ ලෝකයට විතරයි. ඊතරන ප්‍රතිපදාවක් මොකක්වත් නැහැ ලෝකයට විතරයි. එතකොට මෙන්න මේ විදිහට මේ කෝණ දෙක වෙන් වශයෙන් ඒ කෙනාට අදාළව ය아가න්නේ. ප්‍රතිපදාව කියන්නේ අන්න ප්‍රඥාවෙන් අදිෂ්ඨාන ප්‍රතිපදාව පැහැදිලි කරා. එතකොට අන්න ධාතු 6. ධාතු කියන්නේ මොකද්ද? පුතඥයටත් එකයි ආරයටත් එකයි. ඕන කෙනෙකුට ඒක ඇහෙනකොට ධාතු කියන්නේ මොකද? අන්න ඒක හොයන්න පෙළඹෙනකොට ප්‍රඥා අදිෂ්ඨාන කියන ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. කරන්නේ ධාතු හොයන එකනේ. ප්‍රතිපදාවනේ පඤ්ඤා අදිෂ්ඨානයි. අපි පඤ්ඤා අදිෂ්ඨානයි කරන්න යනවා ධාතු හොයන්නේ නැහැ.
එහෙම කරන්න බෑනේ. ධාතු හොයන්නේ පඤ්ඤාදිඨානියයි සිදු වෙන්නේ. ධාතු හොයන්නේ සිදු වෙන්නේ පඤ්ඤාදිඨානේ ප්‍රතිපදාව. එතන තමයි ආරණ්‍යය දකින්නේ. පටිච්චසමුප්පාදය දකින්නේ. තමා නෙමෙයි. ඊතර වෙනවා. දැන් සාමාන්‍යයෙන් ලෝකයේ ජීවත් වෙද්දී පුතඥයෙක් වුණත් ආර්යෙක් වුණත් කිසි වෙනසක් නැහැ. යාළුවගේ කෝණ දෙක විතරයි වෙනස්. කාමයන් භුක්ති විඳිනකොට අනිත් දේවල් කටයුතු කරනකොට කොහොමත් එකයි. දෙන්නටම කෙලෙස් නේ. හොතපන කරත් කෙලෙස් තියෙනවා. පුතඥයටත් කෙලෙස් තියෙනවා. ඒක නේද සෝපාසී සූත්‍රය කියන්නේ. මේ කෙලෙස් තියෙන අය නිර්යනවා කියලා අන්නේ අය කිව්වට පස්සේ බුදුරණවහන්සේගෙන් ඇදිලා අහන්නේ. එහෙනම් හොතපනට කෙලෙස් තියෙනවනේ. කෝණ දෙක වෙනස්. අපට මතක් වෙන්නේ හොතපන වුණාට පස්සේ කෙලෙස් දුරු කරා කියලානේ. කෝණ දෙකයි වෙනස්. පෝතාපන්න කෙනා රාගය සේවනය කරා පුතඥය සාගය සේවනය කරා සාගයමයි සේවනය කරන්නේ. කිසි වෙනසක් නැහැ. ඒතර පුතඥයාට තියෙන කෝණය නෙමෙයි හැබැයි සේකයට තියෙන්නේ අන්න සේක කෝණය වෙනස්. ධර්මියකුත් එහෙමයි. ලෝකයේ බුදුරණවහන්සේ පරතෝජ කොහොසක් හැටියට යම් කිසි කෙනෙකුට ඒ ස්වභාවයක් ඉස්මතු කරනකොට පුතඥයාට සේකයට එකම විග්‍රහය හැබැයි ලෝකෝත්තර වීමට. ඒ කියන්නේ ඊතර වීමේ සත්‍ය ඉස්මතු කරන එක. මොකද පුතඥයාට ඊතර වීමේ සත්‍ය ඉස්මතු කරනකොට මූල ආරම්භ ඉඳලම යන්නේ. සේකයාට ඒ තමන්ගේ නුවණත් එක්ක ඉස්සරහට යන්නේ. ඒත් අර බාහිර දේ ඕනේ. රහත් වෙනකම් ඕනේ කියලා කීටක්සුත් කියන්නේ. එහෙම නැතත් වෙනවා. නමුත් රහත් වෙනකම් ඕනේ. එහෙම නැතත් වෙන්නේ කොහොමද? තමන්ගේ අර නිරවුල්භාවයේ අහපව් යෝනිස අර ඒ අපි ගත්තොත් එහෙම විමුක්තායතන සූත්‍ර තුල පැහැදිලි කරනවානේ ක්‍රම කිහිපයක්. එතකොට ඒ ක්‍රම කිහිපය කරනකොට ඒ ක්‍රම කිහිපය කරන්නේ කොහොමද? ඒ හැම ක්‍රමයක්ම තියෙන්නේ තමන් මැදිහත් වෙලා මම ආත්මයි කියන සංඥාව නැති වුණාට තමන් මැදිහත් වෙලානේ කරන්නේ. එමි මඤ්ඤණාව තියෙනවානේ. එතකොට තවත් එකක් එක සම්බන්ධ වෙලානේ මේ කරන්නේ. අන්න ඊළඟට මාර්ගය උපදිනවා කියලා තියෙන්නේ. අත්ත පටිසංවේදී ධම්ම පටිසංවේදී එකත් එක්ක. රහත් වෙන එකනේ කියන්නේ. එතන රහත් වෙන එක කියන්නේ. එහෙනම් මෙන්න මේ කෝණ ටික අපි වෙන්ගින් වශයෙන් බලන්න වෙනවා. ඒක ඇත්තටම බලන්න කියන එක අදාළ නැහැ. අපි ඒක හරියට සාවධානව ඇහුවොත්. බලන්න කියන එක අදාළ නැහැ. අපි අහන්නේ අපි පැත්තේ ටිකක් තියාගෙනනේ. ඒකට අනුවනේ මේ මනින්න යන්නේ. එතකොට අර තරකාවචර බවනේ ඉස්මතු වෙන්නේ. ඒකනේ දැන් මේකත් එක්ක මේ හිතනකොට ගැළපෙනවා හෝ නොගැළපෙනවා හෝ කියන කරුණු දෙක එන්නේ. යෝනිසමනසිකාරය කියන එක නෙමෙයි ගැළපෙනවා හෝ නොගැළපෙනවා හෝ කියන කරුණු දෙක එනවා. එතකොට තරකාවචර බව ඉස්මතු වෙනවා. අන්න අර ඇහිච්ච දේ යෝනිසමනසිකාරය කිරීම සඳහා ඉස්මතු වෙන්නේ නැහැ. ඒකයි මේ ඒ පැහැදිලි වෙන හැම දෙයක්ම ඒ විදිහටම අහන්නට ඕන නැත්තේ. ඒ විදිහටම බලන්නට ඕන නැත්තේ. ඒ විදිහටම ඉගෙන ගන්නට ඕන නැත්තේ. එහෙම නොවුනොත් අපට බැරි වෙනවා. එහෙනම් අපි කොච්චර අවධානයක් මේ පටිච්චසමුප්පාද න්‍යාය ඉගෙන ගන්න විතරක් නෙමෙයි මේ ධර්මය ඉගෙන ගන්න. ඇත්තටම පටිච්චසමුප්පාද කියන්නේ දැක්මක්. අපි මේ කතා කරන්නේ මොකද්ද? මේ කරුණෝ තුල තියෙන මේ ගම්භීර බව ඉස්මතු කරන්නේ. දැක්මයි සවාක්කා සම්දිට්ඨික කාලිකේහි පස්සික කියන කාරණාවෙන් ඈතර වෙන්නේ. දැක්මකදී. අපට අර තියෙනවනේ මම ඈතර වෙන්න ඕන කියන කාරණාව. අපට තියෙනවා ලෝකේ සිද්ධාන්තයක් කියන කාරණාව. මෙන්න මේ ගම්භීර බව කියන එක ඉස්මතු වෙන්නේ. යම් කිසි විදිහකින් හරි ගම්භීර බව, දුද්දස බව, දුරනුබෝධ බව, සන්තපනීත බව, අතක්කාවචර බව, නිපුණ බව, පඬිත වේදනීය බව ඉස්මතු වුණාන. ඒ සියලුම කාරණාවේ පැහැදිලි වෙනවා එහෙනම් සන්තපනීත අතක්කාවචරය කියන දෙක නැතුව අනිත් කරුණු ඔක්කොගේම පැහැදිලි වෙනවා ඉදිරියක තියෙන එකක්. ඒ කියන්නේ Tamanට නෙමෙයි වෙන කාට හරි. කියන්නේ පඬිතයන්ට නිපුණ බවට. එහෙනම් පඬිත බවක් යෙදෙන්න වෙනවනේ ඒකට. තරකාවචර කියනකොට අන්න ඒ කතා කරන පාරණාවම අර අපට කෝණයත් එක්ක අර යොමු වෙන්නේ නෑ. තරකාවචර
බවක් ඉදෙන්නේ නේ. කියන්නේ අර ගලපලා හිතන්න අවශ්‍ය දේවල් ඉදිලා නැහැ. ගලපලා හිතන්න අවශ්‍ය දේවල් ඉදිලා නැහැ. ඉදිලා නැති නිසා තරක එන්නේ නැහැ. තරකාවචර නොවුනොත් අතක්කාවචර වුනොත්. හැබැයි මේ කියන කාරණාව සාන්ත ප්‍රණීත බවක් ඉස්මතු වෙනවා. අත්විඳලාද නැහැ. කියන විදිහත් එක්ක සාන්ත ප්‍රණීත බව. ඒක නිසායිනේ යොමු වෙන්නේ නැත යොමු වෙන්නේ නැහනේ. ඒ නිසා නෙමෙයිද යොමු වෙන්නේ. ඒ නිසා යොමු වෙනවා ඒකට නෝ හිතන්න. අන්න ඒ කාරණා ටිකයි ඉස්මතු වෙන්නට ඕනේ නැත්තේ. ඒ කරුණෝයි චංකි සූත්‍රය තව කෙනෙක් කියන දෙයක් අහන්න ඕනේ නැත්තේ. එහෙනම් ඒ කියන කාරණාව අහද්දී එයාට වෙන්න බෑ මොකද්ද? එයා කරන්නේ කවුද? සත්‍ය ගවේෂී සත්‍ය ලකින කෙනානේ. ඉදමෙව සත්‍යං කියලා හම්බෙන්න එකක් නෑනේ. අඤ්ඤම් මොගමඤ්ඤම් කියන එක ඉදමෙව සත්‍යං කියන එක හම්බෙන්න එකක් නෑ. හම්බ වුණා නම් ගම්භීර වූ ධර්මයක් බව යෙදිලා අහලා නෑ. ඒකට ලේබල් කරාට ආයේ මේ පැත්තෙන් මොන හරි දෙයක් එක්ක යනවා. ඉදමෙව සත්‍යං කියලා. එතකොට අර ගම්භීර බව ප්‍රකට වෙන්නේ නැහැ යෝනිසු මනසිකාරය ඉස්මතු වෙන්නේ නැහැ. එතකොට අර ගම්භීර ධර්මයේ පැහැදිලි කරන විදිහෙදිත් ඒ ශ්‍රද්ධාව උපදවාගෙන ඒ ඉදමේව සත්‍යං කියන කාරණාව නොයන තැනදී යෝනිසු මනසිකාරය ඉපදිලා මාර්ගයේ ප්‍රතිපදාවක් හැටියට යමු වෙන්නේ. අන්න සෝවාක්කාතදී ධර්මයේ ගුණ හම්බ වෙනවා. එහෙම නොවුනොත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඔය සලායතන පරියාය කියන කාරණාව ගැන හොයනකොට අපට ගොඩාක් පැති තියෙනවා හොයන්න. සලායතන පිළිබඳව කතා කරනකොට සලායතන විභංග සූත්‍රය පැහැදිලි කරනවා. මහා සලායතනික සූත්‍රය පැහැදිලි කරනවා. සලායතන විභංග සූත්‍ර සලායතන බෙදලා පැහැදිලි කරනවා. ඒ වේදනාවල් එක්ක මහා සලායතනික සූත්‍රය චක්කුං ඥානං පස්සංගතහ භූතං රූපේ ඥානං පස්සංගතහ භූතං. දැන් කාටවත් කියන එක නෙමෙයිනේ. ප්‍රඥාවට කතා කරන එකක් තියෙනවා. ප්‍රඥාවට කතා කරන්නේ. චක්කුම් ඥානම් පස්සංගතය භූත. දැන් අර පස්ස ආයතන දැක්ක එකක් හරි දකින්න එකක් හරි කියනවා. දැන් එතන ප්‍රතිපදාව ප්‍රඥාවට කතා කරනවා. ප්‍රඥාවට ප්‍රතිපදාව විශ්මතු කරනවා. කියලා දෙනවා. තමන්ට කරන්න නෙමෙයි. එතහ භූත වශයෙන් දකින්නවා කියලා. දකින්න නෙමෙයි. දැක්කා නෙමෙයි. කරන්න නෙමෙයි. මෙහෙම වුණොත් මෙහෙම වෙනව නෙමෙයි. දැන් ඒ කියන කාරණා තුලම ඉස්මතු වෙනව නේද කාලයක් කියලා. ඒ කියන්නේ යාට ඒ කෙනෙකුට ඇහෙන පරියායක් නේ. දකින්න දැක්කා. දැක්කනේ. පංචම හොදේව දැක්කා. දකින්න පංචම හොදේව දකින්න. දක්මින් වාසය කරන්න දැක්කා අතීතේ. දකින්න අනාගතේ. අතරදී එහෙම නෑ. චක්කුං ඥානං පස්සංගතය භූත. රූප ඥානං පස්සංගතය භූත. ප්‍රඥාවෙන් දැකීම ඉස්මතු කරනවා. කෙනෙක් දැක්ක කරුණක් එක්ක නෙමෙයි. ඒකට කියනවා ප්‍රතිපදාව කියලා. එතන පටිච්චසමුප්පාදේ. එතනත් පටිච්චසමුප්පාදේ තමයි. ඔන්න පටිච්චසමුප්පාදයේදී පැහැදිලි කරන සලආයතන නාම රූපපත්ති. දැන් බලන්නකො මේ සලආයතන කියලා කියන කාරණාව ආයතන කියනකොට දැන් අපි කතා කරා රූප ශබ්ද ගන්ධ රස තියෙනවද නැද්ද? ඔන්න එතකොට මොකද්ද වෙන්නේ නැත්තේ? ස්වක්කාත් සම්දිත්තික බව ඉස්මතු වෙන්නේ. ඇයි? අපි වෙනම කල්පනාවක් දැන් අපි දන්න එකක් නෙමෙයිද 60 රූප තියෙන්න ඕනේ 60 රූප නැති වෙන්න ඕනේ කියලා. අපි දන්න එක. ඔන්නෝ කියනවා. සම්දිත්තික කියන එක වෙන්නේ නැහැ. තව කාරණාවක් ඇවිදිලා. ස්වක්කාත නොවෙච්ච නිසානේ. තව කරුණටයක් ඇවිදිලා. අපට ඕනේ ඒක දාගන්න කොහමද? හිතන්න එකක් තියෙනවා. ඒක බුදුරණවහන්සේ පෙන්නලක් තියෙනවා. දැන් සලායතන හිවෙන පස්ස හොයන්න ගිහිල්ලානේ. සලායතනේ පස්ස හොයන්න ගිහිල්ලා. එතකොට සලායතන හොයනකොට සලායතන කියන
දැන් ඔන්න අපි කතා කරා පස්ස ආයතනේ හෝ වෙන විග්‍රහයකින් තොරව මේ සලායතන කියන කාරණාව. ඒ කියලා දෙන ඒ විදිහේ විග්‍රහයට පමණක් කියොත් ගම්බිහිරයි කියන කාරණාව ප්‍රකට වෙලා. ගම්බිහිරයි ගැඹුරු. දුද්දසයි. දුරනුබෝධයි. ඒ ගැළපෙලි නෑනේ. අතක් ආචරය කියන අහන්නවත් දෙයක් නෑ. මොකක් එක දාගන්නද? ආයි බුදුරණවහන්සේට වෙනවා හැරෙන්න. අතක් ආචරය. නිපුණව පඬිතුයෝ දකින්නේ කියන්නේ ඒකට කොහොම හැකියාවක් ඕනේද? හැබැයි සාන්තයි ප්‍රණීතයි. ඔන්න ඔය කරුණු ටික ඒ සලායතන පෙන්නපු විග්‍රහයේදී පමණක් අන්න හම්බ වෙනවා. එතකොට මේ සලායතනයක් කියනකොට ආයතන හයක් කියනකොට සලායතන කියන්නේ ආයතන හයක් නේ. එතකොට මේ ආයතන දැන් ඒ ආයතන හයක් පැහැදිලි කරන්නේ නැත්නම් එක ආයතනයක් දැම්මුත් එහෙම විග්‍රහය පැහැදිලි කිරීම අදාළ වෙන්නේ නෑනේ. මේ ආයතන හයක් කියලා දැම්මම ආයතනයක් කියලා හම්බුනාම දැන් මේ ආයතන කියන්නේ මොකද්ද? ඇස කන නාසය දිව කය මනස. දැන් හොයන්න වෙනවා එහෙනම්. ඇස කන නාසය දිව කය මනස කියන්නේ මොකද්ද කියලා. හෙවියුත් මොකද්ද? ඇස අනිත්‍යයි කියලාද? නෑනේ. ඇස සංස්කාරයක් කියලාද? නෑනේ. ඇස පටිසම්පන්නයි කියලාද? නෑනේ. ඇසක මොකද්ද කියලා. අර මාළුන්ගේ පුත්තු සූත්‍රයක හම්බුනේ සක්කාය හොයන්නේ කියලා. සක්කාය. දැන් මෙතන මොකද්ද හොයන්නේ? ඇස. ඇස අනිත්‍යයි කියලාවත්, ඇස පටිච්චසමුප්පාදයි කියලාවත්, ඇස සංඛාරයක් කියලාවත්, ඇස තව මොකක් හරි කියලා නෙවෙයි ඇසයි හොයන්නේ. ඇස හොයද්දී ප්‍රතිපදාව තුළින් ධර්මයේ හම්බ වෙද්දී අනිත්‍යයි දකින්නේ. ප්‍රතිපදාව තුළින් ඇස හොයද්දී මොකද්ද කියලා හොයනකොට ඒ උදාහරණයක් කියපු දෙයක පමණක් යෝනිසමනසිකාරය කරනකොට ප්‍රතිපදාව තුළින් ඇස අනිත්‍යයි කියලා දකින්නේ. අනිත්‍යයි කියන කාරණාවක් පටිච්චසමුප්පාදයි කියන කාරණාවක් ඒක නෙමෙයි හොයන්නේ. අර මේ ධාතුභංග සූත්‍රය පැහැදිලි කරේ ධාතු හොයන්නේ. ප්‍රතිපදාව පඤ්ඤාදිඨානේ. ධාතු හොයන්නේ. ධාතු නිවිග්‍රහකදී පඨවි ධාතු. අජ්ජත පච්චත කක්කල කරිගත උපාදින්නේ. ප්‍රතිපදාව පඤ්ඤාදිඨානේ. සත්‍ය ආරක්ෂා කිරීම. ප්‍රතිපදාව. හැබැයි හොයන්නේ ධාතු. මෙන්න මේ වගේ දැන් සලායතන හොයන්නේ. ඇහැයි හොයන්නේ. කනයි හොයන්නේ. නාහයි හොයන්නේ. මෙතනදී තව සිදුවීමක් තියෙන අතරම සම්දිට්ඨික කියලා මේ කියන කරුණු ටික. ඊළඟට මේ ධර්මයේ ගුණයන් ඒ ධර්මයට යොමු වෙමින් ඉස්මතු වෙන එක. මේ කරුණු ටිකත් එක්ක වෙන එකකට යොමු වීමක් දෙන්නේ නැහැ. ඒ හොයන්නම එකක් කියලා දීලා තියෙනවනේ. ආයේ වෙන එකකට නෙවෙයි යොමු වෙන්නේ. ඒකටමයි යොමු වෙන්නේ. වෙන එකක් යොමු වෙනද ආයෙ හිතන්න කියලා. දැන් ඒ විසිරලානේ හිත. හිත විසිරිලා. නැත්නම් තමන්ගේ පැත්තකට කෑල්ලක් ගිහිල්ලා. ඒකයි ආයෙ වෙන පැත්තකට යන්නේ. හැබැයි ඇස කියන්නේ කන කියන්නේ නාසය කියන්නේ දිව කියන්නේ කය කියන්නේ මනස කියන්නේ මොකද්ද? මෙන්න මේ කරුණු මොකද්ද කියලා හොයන්න පටන් ගත්තාම දැන් අපි දන්නවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පාරලීක සූත්‍රයේ පැහැදිලි කරලා පෙන්නනවා මොකද්ද? අර අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න අනිත්‍ය ඕලාරික පටිච්චසමුප්පන්න. ඕක කියනවනේ. ඒ මොකක් එක්කද? ප්‍රතිපදාව එක්ක. ප්‍රතිපදාව එක්ක ඒක හම්බෙන්නේ. දැන් හිතලා බලන්න මේ සලායතන ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ටික විතරක් ගත්තාම විද්‍යාඥයන්ගේ ටික හෝ අපි හිතාගෙන දාගත්ත ටික නැතුව
මොකද්ද දැන් ඇහ? මොකද්ද ඇහ? මොකද්ද කන? මොකද්ද නාහි? අහපු තැනම හම්බෙලා නැහෙනේ. අහපු තැනම හම්බෙලා නැහැ. හැබැයි වංචනික වෙන්නේ නැතුව. අහපු තැනම හම්බෙලා නැහැ. ශ්‍රද්ධාවෙන් බැසගත් නිසා තමයි හොයන්න පෙළවෙන්නේ. හැබැයි මේකයි කියලා කොහෙන් හරි කොනකට යනවනම් අන්න ප්‍රශ්නයක්. ශ්‍රද්ධාවෙන් බැසගත්ත නිසා දැන් ඇහැ කියන්නේ මොකද්ද? කන කියන්නේ මොකද්ද? නාසය කියන්නේ මොකද්ද? දිව කියන්නේ මොකද්ද? කය කියන්නේ මොකද්ද? මනස කියන්නේ මොකද්ද? දැන් අපි හිතමුකෝ මේ පහක් අතහැරලා. මොකද හේතුව මේ පහ අපට ටිකක් ගෝචරයිනේ. ඒ නිසා පහ අතහැරලා. දැන් විද්‍යාවෙන් බණින්නේ නැහැ කියලා අපි දැන් හිතාගෙන ඉන්නේ. හරි මනස මොකද්ද? මනස කියන්නේ මොකද්ද? දැන් මනස හොයනවා. විද්‍යාවෙන් මනස හොයනවා. හොයන්න පුළුවන්ද? හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. කිසි විදියකින් හම්බෙන්නේ නැහැ. ඒ ඇහිච්ච කාරණා තුළම ගැඹුරු බවක්, නොදැකීමක්, දකින්න දුෂ්කර බවක් ඇත්තක් නිසානේ. නැත්තම් ඉතින් ආයෙත් ඕක මුකට හොයනවද? සන්තපනීත මේ සත්‍යයක් කියන කාරණාව නිසානේ මේ හොයන්නේ. මෙන්න මේකෙක් හොයන්න පෙළවෙනකොට ආය බුදුරණවහන්සේ කිව්ව ටික විතරයි ඕන වෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නපු ටික විතරයි. දැන් අපි පස්සේ ගැන හෙව්වේ කවුරු පෙන්නපු පස්සේ නිසාද? සලායතන ගැන හොයන්න ආවේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පස්සේ නිසා. මොකද්ද බුදුරණන් වහන්සේ පෙන්නපු පස්සේ? තින්න සංගති පස්සෝ කියලා පෙන්වනවා. ඒක නිසයි හොයන්න ආවේ, පස්සේ නිසා නෙමෙයි හොයන්න ආවේ. ඒක හොඳට මතක තියාගන්න. පස්සේ කියන කාරණාව නිසා නෙවෙයි හොයන්න පෙළඹුණේ සලායතන කියන එකට. බුදුරජාණන් වහන්සේ පෙන්නපු පස්සේ කියන කාරණාව නිසයි සලායතන හොයන්න පෙළඹුණේ. නැත්තම් හොයන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වගේ ඇස කන නාසය දිවකය මනස කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරලා අන්න එතකොට මේ භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරපු දෙයට ගලපලා දාගන්නව නෙමෙයි, යෑමේ අවශ්‍යතාවයක් එදෙනවා. හිතීමේ අවශ්‍යතාවයක් එදෙනවා. හිතන්න යොමු වීමේ ඕනකමක් එනවා. එච්චරයි වෙන්නේ. අන්න ඒක තමයි හිතන්න යොමු වෙන්නේ. ඇස කියන්නේ නාම රූපය. ඇස කියන්නේ නාම රූපයෙන් කියන කාරණාව මෙන්න මේක හොයන්න පටන් ගන්නවා. ඉතින් අපි එතනින් එහා අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මම හිතන්නේ මම වෙලාව දැක්කෙත් නැහැ, ගොඩක් වෙලා ගිහිල්ලා. දැන් තියෙන ප්‍රශ්න අහන්න අවස්ථාව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට කල්පනා වුණේ දැන් ඇස කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ ආවොත් අපිට අර ඇස දෙයක් බවට පත් වෙලා ඒ පැත්තට යොමුනෝ කියලා හිතනවා. ඇසේ ක්‍රියාව වන්නේ කෙසේද කියන කාරණේ අපි දැන් මේක දෙයක් නෙවෙයි, මේක හේතුවකින් තියෙන අදහස අපේ හිතේ යට තියාගෙන මේක වන්නේ කෙසේද කියන පැත්තට යොමු වුණොත් අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු නාම රූප පැත්තට යොමු වෙනවා වගේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක තව ටිකක් නිරවුල් වෙන්නට ඕනේ. එක පැත්තකින් ඇස මොකද්ද කියනකොට කෙනෙක් තව පැත්තකට යොමු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඇසේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියනකොට ඉතින් ඇසේනේ. එතකොට මොකද්ද නොකියුවට ඇහි කියලා දාගෙන තියෙනවා. එතකොට දැන් මොකද්ද කීවත් ඇහි ක්‍රියාකාරීත්වය කීවත්
ඒ දෙකම ඇත්තටම ඉස්සරලාම මේ කාරණාව විමසීම සඳහා පටිච්චසමුප්පාද විමසන්න කියලා දෙනවනේ බුදුරණවහන්සේ. විමසීම සඳහා ලෝකයේ කෙනෙකුට ඇහෙන්නට ඕනේ. විමසීම සඳහා. හැබැයි විමසීම සඳහා මේක ඇහෙනකොට අන්නර මම මුලින්ම කිව්වේ අපට ඇස මොකද්ද කීවොත් ඇසේ ක්‍රියාකාරීත්වය මොකද්ද කීවොත් ඔය දෙකින්ම අපට තියෙන හැක් හොයන්න යෑමත් ඇති හැ ඇති උනේ කොහොමද කියන එකත් ඔය දෙකම යෙදෙන්නේ අපි ඇහැ ගැන දන්න නිසා අපට මොනවා හෝ ක්‍රමයකට ඇහැ ගැන හම්බෙච්ච නිසා අපට ඒ ඇහැ කියන කාරණාව මැනීමට මොනවා හරි හේතුකාරක කරුණු තියෙන නිසා එහෙම නැතුව ගත්තාම ඇහැ මොකද්ද කිව්වත් ඇහැ හැදුනේ කොහොමද කිව්වත් ඒ කාරණාවට හිතන්න දෙයක් හම්බ වෙනවා. ඒකට බුදුරණවහන්සේ තමයි හේතු වන්නේ. මොකද හේතුව අර අපේ පැත්තෙන් ඇහැ කියන කාරණාවට නිරවුල්භාවයක් දාගෙන නැහැ. මොකද දැන් ඇත්තටම ගත්තොත් එහෙම සාමාන්‍ය කාරණාවකට වඩා මේ පටිච්චසමුප්පාද පරියාය ගැඹුරු වැඩි. ඒකෙත් දැන් අපි මේ කතා කරන්නේ පටිච්චසමුප්පාද පරියායේ ගොඩක් ගැඹුරුම කරුණු. මොකද අපි දන්නවනේ ආයතනනම් පටිභාවෝ කියලා මේ ජාතිය රජ කියනවනේ. ඒක ජාතියත් ආයතනනේ. එතකොට නම් එතනත් ජාතිය එතන ආයතන 15ම කියලා කියන්නේ. එතකොට දැන් ආයතන සකස් වීම කියන එක ගත්තා. එතකොට මෙතන තියෙනවා සාමාන්‍ය කාරණාවට වඩා එහා ගිහින් ගැඹුරක් හොයන. දැන් යම් කිසි කෙනෙකුට පස් ආයතනයේ සමුදය අස්තංගමයේ හොයන්න කිව්වනම් ස්පර්ශ ආයතනය කියන්නේ ගැටුණා කියන එකනේ ලැබුණා කියන එකනේ පස්සය කියලා කියන්නේ පස්ස ආයතනේ පස්ස කියලා කියන්නේ ලැබීමේ කියන එක හම්බවීමේ කියන එක අන්න ඒ හම්බවීමේ සකස් ආයතනේ කියන්නේ ඇත්තටම මේ නිස්පාදනය කරන එකටනේ ඒ සකස් වීමේ ආයතනය ඇස කරනාසි දිවකයි මනස එතකොට එතනදී පෙන්වා දීලා තියෙනවා දැන් අපට ලැබීමක් පෙන්නලා දැන් ඒකේ හේතුව හොයන්න කියනකොට ඒකේ හේතුව මෙතන මේ පෙන්වන සියලු කාරණු පටිච්චසමුප්පාද ධර්ම හැටියට පෙන්වන්නේ. මේ පරියාය කිසි විදිහකින් පුහුදුන් ලෝකයට මේකේ අර්ථ විවරණයට යෙදෙන්න බෑ. ඉමසන්න යමු වෙන සද්ධා මුල් කරගෙන. ඒක සද්ධා මුල් කරගෙන යන්නේ. හැබැයි මේකේ දර්ශනීය කියන කාරණාවේදී දැන් බලන්නකෝ සමහර තැන් හොඳට බලන්නකෝ දේශනා හැම එකක්ම අධ්‍යයනය කරලා දැන් ඔය තිම්බරුකට කියන කාරණා තවත් ඔය එක එක අයට කියන කාරණා පටිච්චසමුප්පාදයේ තුල යම් කරුණු ටිකක් අරගෙන අපි දැන් කතා කරන පටිච්චසමුප්පාදයේ කියන අංග ටිකේ හැබැයි අර ඔන්න සැප දුක් අදුක්කම සුඛ කියන කාරණාවක් මුල් කරලා කතා කරනවා නැත්තම් තව මොකක් හරි එකක් මුල් කරලා කතා කරනවා ඒ මොකක්ද මේ මුල් කරලා කතා කරන්නේ අර ප්‍රකටත්වයක් නේ. හැබැයි ඒක සේකෙටත් ඒ විදිහමයි. දැන් අපි ඕක කිව්වම අපට ගන්න පුළුවන් පුතඥයට මේක කියලා නෑනේ. සේකෙටත් ඒ විදිහමයි. සේකේ ජීවත් වෙනවනේ. එයාට ඒ විදිහමයි. කෝණ දෙකයි වෙනස් වෙන්නේ. මෙතන ඊට වඩා ගොඩක් ගැඹුරුයි. පස් ආයතනයේ කියන කාරණාව එක්ක අපි හොයාගෙන යන්න ගියොත් අන්න එතනදී නම් අපි ලැබිච්ච විදිහ මොකද්ද කියලා නොදන්නාකම තිබුණට ලැබීම කියන කාරණාවක් එදිලා තියෙනවා. රූප දැක්කනේ ඇහෙන්. ඇහැ කියලා පජානාති නැති වුණාට ලෝකයේ තුලදී ඇත්තක්නේ. ඊතර වීමෙදී විජානාති වැරදි වෙන්නේ. ඇත්තක්නේ ඇහැ. ඇහෙන්නේ දැක්කේ. ඇහෙන් දැක්කේ විඥානාති වුණා. ඒ කියන්නේ ලැබීමේ ආයතනයක් වෙලා.
ඔන්න ඕකේ සමුදය අස්තංගම හොයන්නට ඕනේ. අන්න ඒක හොයන්න ඒක කල්පනා කරන්න යමු වෙනකොට නාම රූපමයි ඒත් හම්බෙන්නේ. නාම රූපමයි ආයතනෙට හේතුව. හැබැයි ඒ දකින්නකොට මොකද්ද වෙන්නේ? හම්බ වෙනවද? ඊතර වෙනවද? ඊතර වෙනවා. ඒක කාටවත් කියනවද? ඔන්න මම මෙහෙම දැක්කා. දැක්ක දේ කාට හරි කියන්න වෙන්නේ එයාට ගෝචර විදිහකටනේ. තව කෙනෙකුට ගෝචර විදිහ, තව කෙනෙකුට යන විදිහටනේ. ඒකනේ මේ තව කෙනෙකුට යන විදිහට කියලා දීමේ හැකියාව, අසාමාන්‍ය හැකියාව බුදුරණවහන්සේට තියෙන්නේ. එහෙනම් මේ පටිච්චසමුප්පාදය තුල කියන කාරණාවේදී ඇත්තටම මොන විවහාර යෙදුවත් ඇස මොකද්ද? ඇස හටගත්තේ කොහොමද? කියන මොන විවහාර යෙදුවත් ඇස කියන කාරණාව කිසිම විදිහකින් වටහා ගැනීමක් නොයෙදීම නිසාම අන්න බුදුරන් වහන්සේව සරණ යන්න වෙනවා. සරණ ප්‍රායෝගිකයිනේ. සරණ ප්‍රායෝගිකයි. තමන්ගේ පැත්තෙන් ආවනම් සක්කාය දැන් ඒ හිතන්න පෙළඹෙනකොට මොන්න තමන්ගේ පැත්තෙන් කැලලක් එනවා. මොකක්ද එන්නේ? තමන් දන දැනුමින් කැලලක් එනවා. මොකක්ද එන්නේ? සක්කාය දිට්ඨිය. සද්ධානුසාරි පටන් ගන්නෙ. ප්‍රතිපදාවේ තමන්ගේ කැලලක් එන්නේ. මොකක්ද එන්නේ? අනේ තේරෙන්නේ බුදුරයන් වහන්සේ පිහිට ඕන. ප්‍රතිපදාවෙන්ම සද්ධාව. ප්‍රතිපදාවෙන්ම ඉස්මතු වෙනවා. එතකොට ඇස අනිත්‍යයි කියන කාරණාව පස් ආයතනයේ වුණත් හොයන්න පටන් ගත්තට පස්සේ දැන් හොඳට මතක තියාගන්න දැන් මේක අපි කෝණ එකයි මේ කතා කරන්නේ දෙක නැත්නම් මේ කරුණු දෙකක් කියලා ගන්න පුළුවන් කෝණ එක පටිසමුප්පාද කියන්නේ ප්‍රතිපදාව පස් ආයතනයේ කියලා දෙන එක පටිසමුප්පාදයේ තුල සලආයතන කියන කාරණාව මොකක්ද කියලා හොයන්න පටන් ගන්නකොට සහ පස් ආයතනය කියන කාරණාව පස්සය කියන්නේ ඒ පස් ආයතන සමුදය අස්තංගමේ ආස්වාද ආදින මේක හොයන්න පටන් ගන්නකොට පඤ්ඤා අදිඨානීය කියන කාරණාවෙන් ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ මගේ නෙමෙයි ප්‍රතිපදාව මට ආйти එකක් නෙමෙයි ප්‍රතිපදාව ඊතරම ප්‍රතිපදාව ඊතර වීමක් බලන්න මේ මම හිතන්නේ මේ කියන කාරණා අහගන්න කොහොම අවධානයක් ඕනේද? ඒ කියන්නේ පොඩි හරි අවධානය වෙනස් වුණොත් එහෙම පොඩ්ඩක් වෙනස් වුණොත් එහෙම ඒක යන්නේ නැහැ. දැන් ඇත්තටම සමහර ලාවට මේ කියන මටත් අර පොඩි කරුණක් එහෙම වෙච්ච ගමන් අර කාරණාව කතා කරන්න බැරි වෙනවා. ඇයි මේක හිම ලේසියෙන් කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි හැම වෙලෙම හැම දෙයක් එක්කම කතාකට දහමේදී මට මම මැදිහත් වෙලා මා තුලින් යෙදෙන වැඩපිළිවෙලක් ඉක්ම වෙලා බුදුරන් වහන්සේව සම්පූර්ණයෙන්ම මැදිහත් වෙලා බුදුරන් වහන්සේ දමනය කරන වැඩපිළිවෙලක් හම්බෙන්න ඕනේ. දැන් ඡණ්ඩ හස්තියෙක් দমনය කරන්න ඡණ්ඩ අස්වැයෙක් দমনය කරන්න මෙහෙම පුළුවන් ද බලන්න. ඔන්න দমনය කරන කෙනා එනවා. හරි දැන් ඔයා යන්න ඔහම යනවද? ඔයා ඔහම ඉන්නවද? තනි කරම দমনය කරන්න මතනේ ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ යාට ආйти හරි දැන් මම ඔයා කියන විදිහට ඉන්න. හරි දැන් ඔයා කියන විදිහට කරන්න. ආйти දෙයට කරනවද එහෙම? නෑ. තනි කර අරයට ආйти. දමණය කරන්නට. ඒ ලෝකේ තිරිසනෙක් දමණය කරන හැටි.
තිරිසනෙක් দমনය කරන්න හැටි. ඊතරන මාර්ගයක් පෙන්වා දෙන හැකියාවෙන් යුක්ත බුදුරයන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්මසාරථී ගුණය කොහොම තියෙන්නට ඕනේද? හරි බුදුරන් වහන්සේ ඔහම ඉන්න මං බුදුරන් වහන්සේ කියන දේම කරනවා. හරි හරි සාදු සාදු බුදුරන් වහන්සේ කියන දේම කරනවා. ඒ කියන්නේ යොමු වීම බුදුරන් වහන්සේ කරලා නැහැ, මටත් කෑල්ලක් දීලා කරන්න. මටත් කෑල්ලක් දීලා කරන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන් බුදුරන් වහන්සේ দমনය කරනවා කියන එක නෙමෙයි. හැබැයි මගේ තියෙන අසාමාන්‍ය හැකියාවකින් ඉස්මතු වෙන බුදුරන් වහන්සේට යොමු වෙන හැටි. දැන් හැම සත්‍යෙම හරියට দমনය වෙන්නෙත් නැහනේ. එනතින් ඊතර වෙන මාර්ගයේදී එකේ දෙන්නෙත් නැහනේ. මම හිතලා මම කල්පනා කරලා බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන විදිහේ මට ඕන විදිහට යොමු වීම එහා ගිහිල්ලා බුදුරන් වහන්සේ කිව්ව දේ එකම ඒකට යොමු වීම තියෙන්න ඕනේ. අන්නත කොටයි ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මම මේ කරුණු කතා කරන්නේ මගේ තියෙන පුළුවන් කාර්යකමකට ඒකට නෙමෙයි. අපි කොහොම හරි මේ ශාස්ත්‍රඥ වහන්සේගේ මේ ප්‍රතිපදාව මොකක්ද මේ කියලා තියෙන්නේ? මොකක්ද මේ ඊතරන ප්‍රතිපදාව? මොනවද මේ කියලා දෙන ධර්මයේ? මෙන්න මේක හොයන්න ඕන නිසා. අර ධාතුවිභංග සූත්‍රي ධාතු හොයනකොට මොකද්ද සිදු වෙන්නේ? පඤ්ඤාදිට්ඨානෙ. අය පඤ්ඤාදිට්ඨානෙ කරනවා ධාතු හොයන්නේ. ඒ පඤ්ඤාදිට්ඨාන ප්‍රතිපදාව. එතන පඤ්ඤාදිට්ඨානෙ කරමු. ධාතු හොයන්නේ. ධාතු හොයනවා කාට අනුවද? බුදුරණවහන්සේට අනුව. දැන් කවුද කියලා දුන්න අජ්ජත පටිසක්කල කාරිකද උපාදින්න කියලා? බුදුරණවහන්සේ. වෙන කවුරුත් කියලා දුන්නේ නැහැ. අන්න බුදුරණවහන්සේ අනුව හොයනවා. සැබෑවටම යෝනිසෝ මනසිකාරයක් ඉපදීමයි යෝනිසෝ මනසිකාරයේ සිදුවීමයි දෙකක්. යෝනිසෝ මනසිකාරයේ ඉපදීම ශ්‍රද්ධාවමයි, ශ්‍රද්ධානුසාරී. යෝනිසෝ මනසිකාරයේ සිදුවීම ප්‍රතිපදාව, ඒක ධම්මානුසාරී කෙනෙකුත් ඉන්නේ. එතකොට ධම්මානුසාරී වෙලා අනුධම්ම ප්‍රතිපදාවකට යමු වෙලා. අතන සද්ධානුසාරී වෙලා. දෙකක්. ඒක නිසා අපට බෑ ඔන්න නෑ මම ඉස්සරලා සෝතාපන්නලා සද්ධානුසාරී වෙනවා. අත සෝතාපන්නලා ධම්මානුසාරී, ධම්මානුසාරීලා සද්ධානුසාරී වෙනවා. එහෙම දෙන්නේ නෑනේ. එක සද්ධානුසාරී කියන එක. යෝනිසෝ මනසිකාරේ ඉපදීම කරනව නෙමෙයි. ඉපදීම යෝනිසෝ මනසිකාරේ සිදුවීම අන්න සම්මාදිට්ඨිපත් වීම. ඔවත් අපි හොඳට බලන්නට වෙනවා. මේ හැම කරුණක්. මේ හැම කරුණකම තියෙනවා පුදුමාකාර මේ තාත්වික වූ අර්ථයක් සහ ඊතරවන තාත්වික ප්‍රතිපදාව. ඊතරවන ප්‍රතිපදාව අපට කොහින් ගියත් තියෙනවනේ මේ ලෝකේ. මම ඊතර වෙන්න ඕනේ නැද්ද? මම ඊතර වෙන්න ඕනේනේ. මට නෙමෙයිද මේ ඔක්කොම කරගන්න ඕනේ නැත්තේ? මටනේ කරගන්න ඕනේ නැත්තේ. මට ප්‍රශ්නයක් කරනකොට මට අරුබුදයක් නේද? ඔව්නේ. අන්න බලන්න අපි තුල ඒ හැඟීම අයින් වෙන්නට එනවා. ඒකෙන් තමයි එන්නේ. ඇයි ආවට බුදුරණවහන්සේට යන්නේ නැත්තේ? එන්නේ ඒකෙන්. හැමදාම මුල් එකට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඔන්න අපි හිතමු මම මාතලේ අවලි කන්දාරන්නේ නම් කොළඹ යන්න යනවා. මම කොළඹ යනකොට ඔන්න මට මේ අවලි කන්දාරන්නේ ඉඳලා
වදේ මඩ රැණ කෙටු කරලා ඉඳලා ඕවිලි කන්දර එන්න ඕනේ. ඊළඟට මාතලට යන්න ඔහොම යන්න එපේ. මම හැමදාම මොකද කරන්නේ? මම කන්දක් උරනේ ඉන්නේ කන්දෙන් පහළට බහිනවා ආයෙ උඩට යනවා. ආයෙ පහළට බහිනවා ආයෙ උඩට යනවා. ආයෙ පහළට බහිනවා ආයෙ උඩට යනවා. එතනින් කවදාවත් යන්නේ නැහැ. එතනින් එහා යනකොට ඒ කියන්නේ දැන් කන්දෙන් පහළට බහලා යනකොට ආයෙ අර කන්ද බහින ටිකේ තිබිච්ච නිමිති ලකුණු ඒ කරපු විදිහට ඒ ආපු දැන් එතනදී එනකොට ලෙස්සනවා පල්ලම පාර එතකොට එන විදිහක් තියෙනවා. ඒ ක්‍රමයට දාය යන්නේ. ඒ විදිහට දාය තියෙන්නේ. ඒ විදිහ එකක් දාය දෙලා තියන්නේ නෑ. එතනින් එහා යනකොට ආයෙ තව විදිහක්. එතකොට මුලින්ම එනවා තමන් රැක ගන්න. මේ මොකද්ද සමහර කට්ටිය සත්‍ය හේම දහසින් එන්නේ අතීතයේ ඒ කියන්නේ සත්‍ය හොයන්න යමුලා ඇත්තට ඒකත් ඉතින් තමන්ගේ ප්‍රශ්නයක් එක්කම සත්‍ය හොයන්නේ. ඊට පස්සේ අන්න බුදුරණවහන්සේගේ ධර්මය හොයනට පස්සේ අරව මුකුත් නෑ වෙන මොකක්ද එකක් තියෙන්නේ. සත්‍ය දැකීම කියන කාරණාව සහ ඒ ධර්මයට යොමු වීම කියන්නේ. හැබැයි අර ටිකෙන් අයින් වෙන තාක්කල් ඒකෙන් අවශ්‍ය කෘත්‍ය සිදු වෙන තාක්කල් සහ ඒකෙන් අයින් වෙන තාක්කල් අතනින් එහාට යවෙන්නේ නැහැ. අර හතවෙනි සූත්‍රයේ උදාහරණේ තියෙන්නේ. පළවෙනි හතේ ගිහලා දෙවෙනි හතේ නගින්න ඕනේනේ. පළවෙනි හතේ යන්නේ පළවෙනි ගම නගරට විතරයි. ඉතින් ඒකෙන් බැහැර නගින තාක්කල් අනිත් එකේ යන්න බෑ. ඒකෙන් පුළුවන් අරහෙට ගිහිල්ලා මෙහෙට එන්න. අරහෙට ගිහිල්ලා මෙහෙට එන්න. එච්චරයි පුළුවන්. හැබැයි ඒකෙන් බහින්ද අනිවාර්යයෙන්ම නැත්නම් අනිත් ටික පේන්න ඕනේ. ඒක තමයි ශ්‍රද්ධාව කියන කාරණාව ඉදිරිපත් වී ප්‍රතිපදාව ඉස්මතු වීම ශ්‍රද්ධානුසාරයි. හොඳයි නේද තේරුම් ගන්න. පස්සායතන කියන එක තව පොඩ්ඩක් තේරුම් කරගන්න සංස දැන් පස්සායතන සූත්‍රයේ විස්තර කරනවානේ චක්කුම් බික්කවේ පස්සායතනන් කියලා. එතකොට සංස දැන් එතන පස්සායතනන් කියන එක කොහොමද ඒක තේරුම් ගන්න ඕනේ? දැන් අපි පටිච්චසමුප්පාදයේ විග්‍රහ වෙන සූත්‍රات එක්ක ගත්තොත් පච්චේ සූත්‍රයේදී සලආයතන කතා කරනවා. එතන මේ පටිච්චසමුප්පාද ධර්මයක් හැටියට ඊට පස්සේ ඒ විදිහට ඒක හැම අංග 12ම පටිච්චසමුප්පන්න ධම්ම හැටියට කතා කරනවා. ඊට පස්සේ විභංග සූත්‍රයේදී කතා වෙනවා සංස මේ සලආයතන ගත්තොත් චක්කායතන සෝතායතන කියලා ඒ විදිහට කතා වෙනවා. ඊට පස්සේ පස්ස ගත්තොත් පස්සකාය 6යි කියලා චක්කු සම්පස්ස සෝත සම්පස්සෝ කියලා ඒ විදිහට කතා වෙනවා. පොඩ්ඩක් සංස ඒ සූත්‍ර තුන ඇසුරෙන් මොකද්ද මේ පස්සායතනය කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නේද? තේරුම් ගන්න. තේරුම් ගන්න. දැන් එතකොට අර විභංග සූත්‍රයේ පච්චේ සූත්‍රයේ කියපු කාරණා වල පැහැදිලි වෙනවා. චක්කායතනේ, සෝතායතනේ, ගහනායතනේ ඔය විදිහට ඒ ආයතනය කියන කාරණාව ඇස ආයතනයක්, කන ආයතනයක්, නාසය දිව කය ආයතනයක් කියලා. ඊළඟට මේ පච්චේ සූත්‍රයේත් ඒ කරුණු පැහැදිලි වෙනවා. දැන් චපස්සායතන සූත්‍රයේ අතරම ගත්තාම මේ කියලා දන්තං ගුත්තං රක්කිතං කියලා කාරණාවත් එක්ක පැහැදිලි කරන්නේ. එතකොට දැන් ඇහැ කියන එකත් දැන් අන්න එතන හොඳට බලන්නකො. දන්තං ගුත්තං රක්කිතං කියනවා. රකින්න ආරක්ෂා කරන්න දමනය කරන්න කියනවා. මොකද්ද? ඒ ලැබුණු ඇහැ. දැන් එතන විස්තර කරද්දී දැන් චපස්සායතනය කියලා කිව්වට එතන කියන්නේ නෑනේ. ඔන්න දැන් මේක තමයි ස්පර්ශය නිසා හටගත්තා වූ ඇහැ කියන ආයතනය. ස්පර්ශ නිසා හටගත්තා වූ කන කියන ආයතනය. ඇසයි රූපයි විඥානයේ ස්පර්ශ හටගත්තා එක කියන්න බෑනේ. ඉතින් කොහොමද වැරදින්නේ? ආයතනෙ ස්පර්ශය වෙන්නේ. ස්පර්ශයෙන් හටගත්ත නෙවෙයිනේ. ආයතනෙ ස්පර්ශය වෙන්නේ. ඒ කියන්නේ ඇස රූප විඥාන එකතු වීම කියන්නේ. සලආයතන පත්‍ය පස්සෝනේ. පස්ස පත්‍ය සලආයතන නෙමෙයිනේ. එතකොට මේ පස්ස කියන වචනේ ගැටීම, හම්බවීම, ලැබීම, මේ ප්‍රකට වීම මේ වගේ අදහසක් නේ තියෙන්නේ. ඒ කියන්නේ අර කායට පස්සයි කියලා කියන්නේ. කාය පුසන්ති පස්සා කියලා කියන්නේ කායට.
ඒ කියන්නේ කයට දැනුණ දැන් තද ගතිය කියනකොට ගතිය හම්බෙන්නේ පස්සයක් එක්කනේ. ගතියක්නේ. එතකොට මේ ඇස කියන අන්න ඒ ලැබීම රකින්න ආරක්ෂා කරන්න කියනවා. දම්මණය කරන්න කියනවා. අතනදී ප්‍රත්‍යක් වෙන්නනවා. එතකොට දැන් ඊළඟට ආය පෙන්නනවා පස් ආයතනේ සමුදය අස්තංගමේ දකින්න කියලා. දැන් ඒක පෙන්නන්නේ දැන් පෙන්නන්න පැනවීමක් නැතුව හම්බවීමක් නැතුව පෙන්නන්න කියන්නේ කතා කරන්න පුළුවන්ද කියන්න පුළුවන්. බෑ. අතන පෙන්නන්නේ විභංග කරලා ප්‍රතිපදාව. ඒ කියන්නේ ඒ කාරණාවේ ප්‍රතිපදාව. විභංග කරලා. විභංග සූත්‍රේ, පච්චේ සූත්‍රේ ප්‍රතිපදාව. පටිච්චසමුප්පන්න බව. ඒ කරුණු දෙකක්. දෙවිදිහක්. බුදුරණවහන්සේ කොතනකවත් කියලා නෑනේ මහණෙනි නුඹලා අවිද්‍යාව රකිව් ආරක්ෂා කරව දමනය කරව නාම රූපේ රකිව් ආරක්ෂා කරව දමනය කරව විඥානේ රකිව් ආරක්ෂා කරව දමනය කරව සලආයතනේ රකිව් ආරක්ෂා කරව දමනය කරව වේදනාව ස්පර්ශය රකිව් එහෙම නෙමෙයි කියන්නේ. අතහ භූතං ඇත්තම ආයෙ බලන්නකො මහා සලආයතන සූත්‍ර චක්කුං ඥානං පස්සං අතහ භූතං ආයතන කියන්නේ නෑ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් කියන මේ කාරණාව නෙමෙයිනේ කියන්නේ. අපි ඒක වෙනම දාගන්නවනේ. යථාර්ථය දැක්ම කියන්නේ යථාර්ථය දැක්ක කියන්නේ මම අනිත්‍ය දැක්ක නෙමෙයි. ප්‍රඥාවෙන් යථාර්ථය දැක්කා. ප්‍රඥාවෙන් යථාර්ථය දැක්කා. ඒක විවහාර කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. අත අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න කියලා. ඒ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව විවහාර කිරීම සහ ප්‍රතිපදාව විස්මතීම තමයි පටිච්චසමුප්පන්න. ඒ වචනෙම තියෙනවනේ. ආය කතා කරන දෙයක් නෑ. අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න කියනකොට. වචනේ මේක තියෙනවනේ. පටිච්චසමුප්පන්න බව කියන්නේ. ඊතරට පටිච්චසමුප්පාදයෙන් නිපන් ධර්මයක්. හැබැයි පස් ආයතනයත් එහෙමම තමයි. සංකත ධර්මයක්. පස් ආයතනයක්. පටිච්චසමුප්පාදයෙන් හටගත් එක. හැබැයි එතන කතා කරන්නේ පස් ආයතනය කියලා ලැබීමේ එකක් එක්ක. හම්බවීමේ එකක් එක්ක. ඊළඟට ධාතු කතා කරන ස්කන්ධ කතා කරන ලෝකයට කතා කරන්නේ විවහාර කළ දෙන්න පුළුවන් එකක් එක්ක. ඒකට අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න තමයි. සේකයට. මේක මේ කෝණ වෙනසක්. යෙදෙන කෝණ වෙනසක්. එහෙම නැතුව විග්‍රහ දෙක, ඒ කියන්නේ විග්‍රහ දෙකක් කියන්නේ සිද්ධීන් දෙකක් නෙමෙයි. සිද්ධීන් දෙකක් නෙවෙයි කෝණ දෙකක්. සිද්ධීන් දෙකක් වුණා නම් පටිච්චසමුපාද කියලා එකකුත් තියෙනවා. ලෝකේ ඉන්නවා කියලා එකකුත් තියෙනවා. සේකෙන් දකින්නවා කියලා එකකුත් තියෙනවා. දැන් අපි මොකටද යන්න ඕනේ නැත්තේ? ඔය මොකකට හරි යන්න ඕනද? ඊතර වෙන්න ඕනේද? ඔය මොකකට හරි යන්න ඕන කියලා අපිනේ දැන් ඔක්කොම දැනගෙන දාගන්නේ. එක්ක පටිච්චසමුපාදය කියන එකට යන්න ඕනේ ඒක දකින්න. නැත්නම් සෝතාපන්න සේකයා කියන එකට යන්න දකින්න ඕනේ. නැත්නම් පුතජන මට්ටමේ ඉන්නවා කියන කාරණාවත් එක දකින්න යන්න ඕනේ. දැන් අපි දාගන්නේ. අර දැනුවත් එක්ක මෙහිමයි කියලා. අපට මේ මොකකට හරි යන්න ඕනේ. විමුක්තිය සාරය කරගත්ත ප්‍රතිපදාවේදී සත්‍ය ගවේෂණය වෙද්දී මොකද වෙන්නේ? ඒ දැක්මට කියනවා පටිච්චසමුප්පාදය කියලා. ඒ දැක්මේ ජීවත් වීමට කියනවා සෝතාපන්න ආදී වශයෙන් සේකයාගේ සංකත ලෝකය කියලා. විමුක්ති සාරයේ නොවි නොදැක්මට කියනවා පුතඥයි කියලා. විමුක්ති සාරයේ නොවි ප්‍රතිපදාවට නොලැබී නොදැක්මට කියනවා පුතඥයි කියලා. ඔන්න ටිකයි විවහාරය කියන්නේ. ඒතර හැඟීම විමුක්ති සාරය වෙලා සත්‍ය ගවේෂණය කරනකොට ආයේ පටිච්චසමුප්පාදය කියන කාරණාව
ලැබෙන්න ඕනේ. අර එහෙම වෙන්න. ඒ කරුණුනේ. ඒ කරුණුවයි අපට කෝණ වලින් ටික ටික දාලා තියෙනවා. ඒ දාගත්ත නිසා ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නොදාගත්තොත් දාගත්තේ නැත්තම් අර මුද්‍ර ඇයි ගම්බීර කියලා මේකට කියන්නේ? ඇයි දුද්දස කියලාම කියන්නේ? දුරන්න බෝධ කියලාම කියන්නේ. එතකොට එහෙමනම් මොනවා හරි ක්‍රමයකට නිරවුල් වෙනවා නම් ඒ කරුණු කතා කරන්න බැරි වෙනවා. ඇයි අපි අපට වැදගත්කමක් දෙන්නේ? ඇයි බුදුරණවහන්සේ විතරක් වැදගත්කමක් නොදෙන්නේ? අන්නේ බුදුරණවහන්සේට හැමෝනක් වැදගත්කමක් දීගෙන යන තැන තමයි මේ කරුණු අපට කිසිදු විදිහකින් දැන් අපි හිතමුකෝ මෙහෙම චපස්සායතන සූත්‍රයේ කාරණාව ඒක බලනකොට අපට ආයි අවශ්‍ය නැහැ පටිච්චසමුප්පාදය කියන එක මේකට ඔබන්න. පටිච්චසමුප්පාදය කියන එක බලනකොට ආයි චපස්සායතනෙ ඔබන්න ඕනේ නැහැ. චපස්සායතනය කියන පරියායතනේ පරියායෙන් බලන්න ඕනේ. පටිච්චසමුප්පාදේ විග්‍රහ කරපු විභංග පච්චුප්පන්න නැත්නම් මේ තවත් ඒ සූත්‍රවල ඒ පරියායෙන් තියෙනවා. ධාතු විභංග සූත්‍රයේ ඒ පරියායෙන් තියෙනවා. ඒ පරියායට විතරක් ගිහිල්ලා බලනකොට කෝණය වෙනස් වෙනවා. හිතන්න ඕන විදිහට සැකසෙනවා. අන්නේ කෝණීය වෙනස් වීම කියන කාරණාව යෙදුණා නම් සත්‍ය දැකීමත් එක්ක ආයේ අලුත් වූ අන්න අරහේ තියෙන තව විග්‍රහයක් මෙහි තියෙන තව විග්‍රහයක් අරහේ තියෙන තව විග්‍රහයකට එහා ගිහිල්ලා මේ හැම දේශනාවකම තියෙන්නේත් ලෝකෝත්තර ප්‍රතිපදා ඉස්මතු කරන කොහේ තියෙන්නේත් අන්න ඒ සත්‍යයට අනු වූ විග්‍රහයක්. අර මං හිතන්නේ මේ අර 99 ආදී ධර්ම සාකච්ඡාවල එකක පැහැදිලි කරන්න යදුනා මං හිතන්නේ 99ද කොහෙද අර මේ පයිතගරස්ගේ උදාහරණයත් අරගෙන මේ පයිතගරස්ගේ න්‍යායයට අනුව ගාණක් හදන්න යමු වෙලා ගාණ හදනකොට ආයේ දැන් අපි A වර්ගයේ දන B වර්ගයේ සමානයි C වර්ගයේ කියලා නම් ඒ දිග පල්ලත් එක නම් ඉගෙන ගත්තේ ඒකක් හම්බෙන්න ඕනේ නෑනේ අපිට මේ පයිතගරස්ගේ න්‍යාය දාන්න. යම් විදිහකට ඊට අනුරූප දෙයක් හම්බුණා නම් ඒක හැබැයි න්‍යාය මම තේරුම් ගත්ත පයිතගරස්ගේ න්‍යාය මට ගැලපෙච්ච එක නෙමෙයි පයිතගරස්ගේමයි න්‍යාය. හැබැයි දැන් වෙන විදිහක් විතර තියෙන්නේ. මට ඒක පයිතගරස්ගේමයි. අනිත් වගේ තමයි බුදුරණවහන්සේගේ ධර්මය කොහෙන් ගියත් ඒ ප්‍රතිපදාවට ඒ කාරණාවට අනුකූලව ඉස්මතු වෙලා තියෙනවා. ඒක විවිධ පර්යායන් වලින් විග්‍රහ කරලා තියෙනවා. විවිධ පර්යාය වලින් විග්‍රහ කරලා තියෙනවා. ඒකයි ඒ පර්යායෙන් ගන්න ඕනේ නැත්තේ. අර කිංසුකෝපම සූත්‍රේ පෙන්නන්නේ ගහේ උදාහරණය. කෑල ගහමනේ අවස්ථා කිහිපෙදි දකින්නකොට ඊට අදාළව දැන් යම් කිසි කෙනෙක් කොන්න කියනවා දැන් කෑල ගහ ඔන්න දවසක දකින්නවා කෙනෙක් ගිහිල්ලා රත්තරන් රතු පාට දළු දාලා තව කෙනෙක් ගිහිල්ලා දකින්නවා වේරිලා කළු වෙලා කොළ මුකුත් නැති ගහ. දැන් ඔන්න මේ දෙන්න ඉන්නවා. මේ දෙන්න දැන් ඔන්න කෑල ගහ ගැන කතා කරනවා. ඔන්න එක්කෙනෙක් කියනවා කෑල ගහ අනිත් කෙනා නෑ එහෙම නෙමෙයි. කොහොම කෑල ගහක් නෑ. දැන් මේ දෙන්න මොකද වෙන්නේ? මේ දෙන්න වාදයකට පැටලෙනවා. තාරකයකට යමු වෙනවා. මේ දෙන්න. ඇයි? වෙනින් වශයෙන් එක දැක්කේ නෑ. දෙන්නව දැක්කේ කෑල ගහ තමයි. කෝණ හැටියට දැක්කේ නෑ. ඔන්න පංචපාස්කන්ධය, ඔන්න පස් ආයතනය, නැත්නම් ඔන්න සලආයතනය, ඔන්න දැන් මේ දෙකක් තියෙනවා. සලආයතනයයි පස් ආයතනයයි කියලා ඔන්න දෙකක් තියෙනවා. නැත්නම් ඔන්න මේ තව මොකක් හරි එකක් තියෙනවා.
දැන් ඔන්න මේ දෙක ඔන්න හැප්පෙනවා මේ දෙක මුල් කරගෙන. මොකද වෙන්නේ? අර කෑල ගහ හතු පාට දළු තියෙන එකක් කියනවයි. නෑ නෑ කොළ හැරිච්ච මේ නිකන් අර කළු පාට වෙච්ච ගින්නට පිච්චිච්ච ගහක් වගේ කියනවා. හාත්පසින් වෙනස්නේ. හැබැයි මේ දෙක වෙනින් වශයෙන් බැලුවනම් දෙකම කෑල ගහ. හැබැයි ස්වභාව එකක් හම්බෙලාද? නෑ ස්වභාව එකක් හම්බෙලා නෑ. ඇයි කාලේ අනුව ඒ ඉදිරිපත් වෙච්ච ඒක දැකපු කාලය අනුව. ධර්මයේ මෙන්න මේ කරුණු ඒ පర్యాయ අනුවයි ඒ කාරණාව බලන්ට වෙන්නේ. එතකොටයි ඒකේ අර්ථය ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුනොත් එහෙම බැරි වෙනවා. දැන් යම් කිසි කෙනෙකුට අර මේ දැක්කනම් එහෙම අර ඒ කොළ හැල්ල කළු පාට වීලා තියෙන ගහ කෑල ගහක් කියලා කියන්නම බෑනේ. දන්න කෙනෙක් එක කෙනෙක් කියන්න පුළුවන් මේක අහුවෙ පිච්චිච්ච මොකක් හරි ගහක් මේ ගින්නකට අහුවෙච්ච ගහක් කෑල ගහේ ස්වභාවය නෙමෙයි. දැන් එහෙම දෙන්නෙක් වාද කරන්නත් පුළුවන්. ඒ ගහ දැකලා නෑ ඔක කෑල ගහක් නෙමෙයි කෙනෙක් කියනවා ඔක මේ වගේ ගහක් ඔක පිච්චිලා ගිහිල්ලා ගින්න අරගෙන ඔක කෑල ගහක් නෙමෙයි. කොහෙද කෑල ගහ කියන සාක්ෂි? තව එක්කෙනෙක් නෑ ඔක කෑල ගහ. දැන් මේ මොකද්ද? හරියට කෑල ගහ කියන්නේ ප්‍රතිපදාව නම් කෑල ගහ කියන්නේ ප්‍රතිපදාව කියන එක නම් පෙනුනේ කාරණාව කළු වූ දෙයක්. ඒ පෙනුන කාරණා මුල් කරගෙන පුතඥය යාරයගේ කොන දෙක වගේ. පුතඥයගේ යාරයගේ කොන දෙක වගේ. කෑල ගහ කියන්නේ ප්‍රතිපදාව නම් පෙනුන ගහ ඇහිච්ච දේ නම් පෙනුන ගහ ඇහිච්ච දේ නම් පුතඥය යාරය දකින්න කොන දෙක අනුව තමයි එක්කෙනෙක් කෑල ගහ කරනවා එක්කෙනෙක් නෑ කියනවා. දෙන්නම එකම විදිය. දෙන්නට පේන එකක්. හැබැයි අර ඇත්ත කෑල ගහ. අන්න ඒ වගේ තමයි කෝණ වෙනස්කම. තේරුම් ගන්න. තෙපන්සනසන්ස් දැන් එතන අපි පොඩ්ඩක් මෙහෙම අපිට හිතන්න පුළුවන් සන්ස් දැන් පුළුවන් දැන් මේ දැන් අපි හිතමුකෝ පුරුතජන හරි ඒක හරි ඕන කෙනෙක් මේ රහත් පිට නොවිච්ච ඕනම කෙනෙක් යම් තාක් හරි යාට කියන්නේ මොකක් හරි ඇතයි කියලා පැනන ස්වරූපයක් නැත්නම් ඉතින් විදර්ශනා කරන්නවත් මොකක්වත් කිසි ප්‍රශ්නයක් නැහැනේ. දැන් අපි හිතමුකෝ ඇතයි කියලා පැනවෙන්න පුළුවන් ස්වරූපනේ දුක කියලා මොකක් හරි ඊළඟ නැත්නම් ඕව හඳුනා ගන්නවා හරි ඔය පැත්තෙන් හරි නැත්නම් පස්ස ආයතන හරි එහෙම නැත්නම් විදර්ශනා ඇත්තම විදර්ශනාවෙන් හටගත්ත සමතය හරි සමතෙන් හටගත්ත විදර්ශනා හරි මොකක් හරි ඇතයි කියලා පැනවිච්ච ස්වරූපයක් තියෙන හින්දානේ එතන පජානාති වීම අවශ්‍යතාවය තියෙන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ ස්වරූපයක් හටගත්තේ නැත්නම් එතකොට දැන් එහෙම ස්වරූපයක් තියෙනකොට දැන් ඒ ස්වරූපේ ප්‍රත්‍යයෙන් ඉපදිලා කියන්නේ ස්වරූපෙට නෙමෙයිනේ එතකොට. හැබැයි ඒ ස්වරූපෙන් නිට්ටයෙන් හෝ අනිත්යෙන් මොන විදියට හම්බුණා ප්‍රත්‍යයෙන් ඉපදීම කියන එක ඊට එහා ගිය එකක් නේ කියන්නේ. ඒක තියෙද්දි මේ විදිහ දකින්න පුළුවන් ඕනේ භාවිතා වීමනේ. එතකොට එතනදී නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන කියන එකේ ප්‍රත්‍යයෙන් උපදිනවා කියන එකනේ. එතකොට අර ප්‍රකටත්වයට වඩා දැන් වෙන ගැඹුරක් නැතුව තියෙන්නේ. දැන් අනිත්‍ය හරි මොකක් හරි ඕනෙත් දැන් අර ඉස්සර වහන්සේ කියන අර අඹ ඇටේ උදාහරණයක් ඒක හරි ලස්සනකට මට එන්නා කියන්නේ. අඹ ඇටේ තියෙද්දිම අර හටගන්න ස්වරූප අඹ ඇටේ නෙපෙන්නේ කොච්චර බැලුවත් මිනිහෙක්ට. හැබැයි අර හටගන්න ස්වරූපේ අඹ ඇටේ තියෙද්දිම දකින්නවා වගේ වැඩක් නේ. එතකොට මෙතන කලායතනයටවත් නාම රූපයටවත් නැතර ප්‍රත්‍යයෙන් පුදිනා කියන එකටනේ ලොකු බරක් දැම්මේ. එතකොට ඒක විස්තර කරනකොට අර ඕන දෙයක් දිහා දකින්න ඕන හැබැයි ඒක ලෝකෙ විස්තර කරන්න හින්දා ප්‍රතිපත්තානේ අත්ති කායෝතිවා අත්ති වේදනාතිවා අත්ති ධම්මාතිවා අත්ති චිත්තන්තිවා අනස්ස කියලා කියනවානේ. එතකොට ඒ දිහා දකින්න විදිහකින් අර වෙනස පොඩි වෙනසක් තියෙන නැත්නම් මට හිතෙන එක දැන් එතකොට අර එක්කෙනෙකුට ඒ හිතින් කල්පනා වලින් තොරවම අර සත්‍ය නිප්පීච්ච වැටෙන ඥාන කියනවා අනිත් කෙනාට නෑ. ඒ වෙනස හදන්න ඕනේ ස්වාමී ඉස්සල්ලාම. ඔබවහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න හොඳයි කියලා මට ස්වාමී තෙරුවන් පැහැදිලි කරන්න දෙයක් නෑ. ඔයා හොඳටම කිව්වා ඒ ටික. ඒ කියන්නේ ඇත්තටම මේ ඒ කාරණාව තමයි අපි ඉස්සෙල්ලාම ඒක තේරුම් ඒ කියන්නේ ඒක තමයි සාවධාන වුන්කන් දීම තුලින් සිදුවිය යුත්තේ.
ඒ කියන්නේ ඒක හරියටම හුම්කම් දෙනකොට ඒකේ තියෙන ඉස්මතු කරලා පෙන්නන දේ අපි හරියටම බලන්න ඕනේ. දැන් කෙනෙකුට මේ කියන්නේ විදර්ශනා කරන්න හරි මොනවා හරි කරන්න යමකට මොනවා හරි පැහැදිලි කිරීමක් ඕනේනේ. දැන් ආරණ්‍යය තුල පැහැදිලි කරන්න ඉතිමස්මින් සති ඉදං ඕති ඉමස්සුප්පයි ඉදං උප්පජති. ඉතින් මේ ඇතිකල්ලි මේ වේ කියන මේ කියන කියමන තුලම මොකද්ද දැන් හම්බෙලා තියෙන්නේ? කාටද හම්බෙලා තියෙන්නේ? එදිලා නෑනේ. ඒක ප්‍රතිපදාව. එතකොට මේ ප්‍රතිපදාවට යන්න මෙහිම වෙන්නට ඕන. මෙන්න මේකකයි ප්‍රතිපදාව උනේ. මෙන්න මෙහිමයි ප්‍රතිපදාව දැක්කේ. කරුණක් මුල් කරගෙනනේ කියන්නේ. කෙනෙකුට ඇති කියන එක කායික හෝ මානසික භෞතික හෝ විඥානවාදී ලෝකේදී සේකයට හිම නෙමෙයි. සේකයට තමයි හම්බ වෙලා ඒක වෙනස තියෙන්නේ. භෞතිකෝ විඥානවාදීව කියන කාරණාව ඉක්මවි අර සංකත කියන අන්න කෝණේ සංකත කියන කෝණේ අනිත්‍ය සංඥා කියන කෝණෙට ඒත් හම්බ වෙලා. ඒකනේ ඉතින් කල්ප ගාන සසර යන්නේ තව. ආත්ම හතක් හරි කල්ප ගානක් එනවනේ. සසර යන්නේ ඒකනේ. දැන් අපට ආත්මතක් කියනකොට කෙනෙකුට ඉතින් පුළුවන් මනුස්ස ලෝකයේ ආත්ම අවුරුදු 100 ගානේ අවුරුදු 700යි. මනුස්ස ලෝකෙ නෙමෙයි දිව්‍ය බ්‍රහ්ම වගේ ගිහිල්ලා අනික ඊළඟට අවබෝධ කරගන්න ඕනේනේ. එතනින් එහාට යන්න ඕනේනේ. පල්ලෙහාට නෙමෙයි ඉන්නේ. ඉතින් ඒක නිසා මේක සේකෙක් උනත් පුතඥයෙක් උනත් ලැබීමක්මයි. ඒකට තමයි එතන සේක කෙනාට අත්තිකායෝතිවා කියලා. එයාගේ ඒ කෝණියම ඉස්මතු කරලා පෙන්නනවා. අනික් කෙනාට ඉතින් අත්තිකායෝතිවා කියලා ලේබල් කරලා කරන්න වෙන්නේ. නෑ අරයාගේ හැඟීම පැහැදිලි කරන්නේ. හැබැයි කයක් අතයි කියලා ඒ හම්බුවීමත් එක්ක. අර කෙනාට ලේබල් කරනවා අත්තිකායෝතිවා කියලා. එහෙම කරන්න යනවා. එහෙම නොවෙන්නට ඕනේ. එහෙම නොවෙන්නට නම් පටන් ගන්නවන්න සද්ධානුසාරීලා යෝනිසමනසිකාරීපදීම ඉස්මතු වෙන්නට ඕනේ. නැත්තම් වෙන්නේ නැහැ. ඉතින් ඒකට ඇත්තටම අර වෙන් වශයෙන් සූත්‍ර දේශනා බලන එක පුදුමාකාර වැදගත්කමක් තියෙනවා. ඒක දැන් අපි අනිත් එක තමයි වෙන් වශයෙන් බලන එක වැදගත් කියන එකත් එකක්. ඒකම එකක් නෙමෙයි ඒකත් එකක්. අපි තුර තියෙන්නට ඕනේ මෙහෙම කාරණාවක්. ඒ තමයි පංච උපාදානස්කන්ධය ගැන හොයනවනම් දැන් පංච උපාදානස්කන්ධය දැන් කොහොම හරි හොයන්නට ඕනේ. හැබැයි විමුක්තිසාර චින්තනේ සත්‍යගවේ චින්තනේනේ. ඔන්න ඔය දෙක ඉස්මතු වෙනවනේ. ඔය දෙක ඉස්මතු වෙද්දී ලැබීම කියන කාරණාවක් වැටහීම කියන කාරණාවක් මට හම්බ වුණා නම් එයා නැවත හිතන්න පෙළවෙනවා. අයි කියන්න ඕනේ. ඇයි? සත්‍ය ගවේසී විමුක්තිසාරා. එයා පෙළඹෙනවා. කල්පනා කර යනකොට මොනවා හෝ දෙක නිරවුල් වුණා නම් හැඟීම සත්‍ය ගවේෂීනේ විමුක්තිසාරයිනේ ආය හොයනවා. ඇයි අර හැඟීම නිසා. ඒ හැඟීම අපි ප්‍රකට කරගන්න ඕනේ. ඒකයි මම අර ගොඩාක් කිව්වේ මේ අපේ ජීවිතයේ එදිනෙදා ප්‍රායෝගික දේවල් වලිනුත් අපි එහෙම හිතන්න ඕනේ. ඒකයි අර භික්ෂුවකට උපසම්පදා සීලයක් වෙනම් පනවලා තියෙන්නේ ඒ කාරණාවටම අනුගත වෙන්න. ඒකටම යොමු වෙන්න. ඇයි එච්චරටම මේ ලෝකේ අමාරුම දෙයක නැත්නම් මොකටද බුදුරණවහන්සේ එහෙම වෙනම පැනවීමක් කරන්නේ? ඒක වෙනම පැනවීමක් කරන්නෙම සැබෑම ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවක හැටියට ඉස්මතු කරගන්න. බුදුරණවහන්සේ භික්ෂුන් මහාන කරන්නේ මේ පන්සල් රැක ගන්න, ස්ථාන රැක ගන්න අරන් එහෙමකට නෙමෙයි. අර භාග්‍යතුන් වහන්සේ මම හිතන්නේ මේ අර සංඝ බේදක් ඛණ්ඩකේ ඒකේ ලස්සන විග්‍රහයක් තිබුණා. ඒකේ තියෙනවා මේ බුදුරණවහන්සේව රකින්න එනකොට මේ අර දෙව්දත් ගල් පෙරළලා
කියලා භික්ෂුන් ආරංචි ලැබනකොට වටේ කට්ටිය පලාතම කට්ටියල වටේ ආරක්ෂා කරන බුදුරජාණන් වහන්සේ මේ සජ්ජායනා කර ධර්ම කතා කර බුදුරජාණන් වහන්සේ අහන ආනන්ද සානස කවුද අර භික්ෂුන් ඇදිලා සා බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරන්නේ මාව ආරක්ෂා කරන්න ඕනේ නැහැ තථාගතයන් වහන්සේ කාගවත් උපක්‍රමයකින් පිරිනොම් පාන්නේ සොකී කැමැත්තෙන් පිරිනොම් පාන්නේ යන්න කියනවා බුදුරජාණන් වහන්සේ කිසිදු විදිහකින් තමන්ගේ සීලයෙන් ආජීවයෙන් ධර්මදේශනාවෙන් අනික්වත් නෙමෙයි ධර්මදේශනාවෙන් විස්තර විභාග කරපු විග්‍රහවලින් සහ ඥාන දර්ශන කියන කරුණු එක මේ කරුණු පහෙන්ම තමන් සාක්ෂාත් කරගෙන ඉන්නේ කිසිදු ඕනකමක් නැහැ ශ්‍රාවකයෙකුගෙන් ඒ ගැන මාව රැකෙන විදියට ඉස්මතු වීම එහෙම හැඟීමක්වත් නැහැ මොකද්ද සීලේ ආජීවයේ ධර්මදේශනාව ධර්ම විස්තර කිරීම සහ ආය කියනවා ඥාන දර්ශනය. ඒතර මොකටද එහෙනම් බුදුරණවහන්සේ අනික් කටිය මහාන කරන්නේ? ඕවදවල් කරන්නේ නෙමෙයි. දැන් අපි නම් කරන්නේ ඔක්කොම මොනවාරි පරම්පරාවක් ගැන මොනවද දෙයක් කරන්නේ? දැන් ලෝකී ගත්තොත් එහෙම මොකටද කරන්නේ? නිවන් දකින්න අවශ්‍ය විමුක්තිසාරයට අවශ්‍ය වැඩ පිළිවෙල දෙන්නනේ. වෙන එකක් නෙමෙයි. ඒ වැඩ පිළිවෙල ඉස්මතු කිරීම සඳහානේ අර ඔක්කොම දුන්නේ වෙන එකකට නෙමෙයි. ඒ වැඩ පිළිවෙල ඉස්මතු කිරීම සඳහා. එහෙනම් අපි ඒක ඇත්තටම ඒ උපසම්පදා භික්ෂුවකගේ කරුණු එතනම ඒ උපසම්පදා භික්ෂුවත් ඒ වෙන චින්තනයක් ඇති වෙන විදිහට වැඩ කටයුතු වෙන්නේ නැතිනම් ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු කාරණා ඉතින් අර හැකියාවක් නැතුව ඉපදිච්ච කෙනාට හැකියාව උපද්දව ගන්නත් විදිහක් නැති වෙලා. හැබැයි හැකියාවක් ඇතිව ඉපදිච්ච කෙනාට ඒකට යමු වෙනවා. නැතිව ඉපදිච්ච කෙනා ඒකට උපද්දව ගන්නත් අමාරු වෙලා. ඒක උපද්දවා ගන්නත්. ඒ කියන්නේ අර කියන්නේ ඉතින් අපි අද සමාජයේ විවහාරයත් එක්ක අර විශාල සංවර සීලය ඇත්තටම ඒ සංවරය පද හැටියට නොගෙන මේ ප්‍රතිපදාවක් ඉද ගන්නොත් ඒකට ඉලක්කම් වලින් කියන්න බැරි තරම් සංවරයක් තමයි. අසාමාන්‍ය සංවරය. අසාමාන්‍ය හිකීම. හැබැයි ප්‍රතිපදාව ඉස්මතු වෙන විදිහ. එහෙම නැත්නම් ඉලක්කම් ටිකෙන් සංවර වෙන්න උත්සාහයක් තියෙනවා. ඉලක්කම් ටිකෙන් සංවර වෙන්නෙත් ඒ කියන්නේ ඉලක්කම් ටිකෙන් කී පද ටිකෙන්. හැබැයි අර ටික මොකුත් නැහැ. නිකන් අර වංචනිකව ඒවා මේ අමුතු ක්‍රමයකට රකින්න යනවා. ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ නැතුව. එහෙනම් අපි එදිනෙදා ජීවිතයේදී ගිහි ජීවිතේ ගත කරන කෙනාට ලේසි කියන්නේ සම්බාධෝ ගරාවාසෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා. එතකොට සම්බාධ ගරාවාස බවදී උවද සම්බාධය ගරාවාසයි. සම්බාධයි ගිහි ගෙදර. නමුත් යම් කිසි හරි ඊට අදාළ උපසම්පදාසිත ලකින්න නෙමෙයි. ඒ පැහැදිලි කිරීමේ යම් චින්තනයක් ඉස්මතු වෙන විදිහට දුන්නේ. ඔබෙන් වැඩ පිළිවෙලක් පුළුවන් හැටියට හරි අපි ඉස්මතු කර ගන්න ඕනේ. ඒක තමයි අර කරුණ ටික තියෙන්නේ. ශික්ෂාවක් එක්ක වැඩ පිළිවෙලක් කියන්නේ ඒක. ඊළඟට එදිනදා ජීවිතය ගත කරනකොට ඔය ත්‍යාගය, අතහැරීම ඊළඟට ඔය එක එක කරුණු තියෙන්නේ. අන්න ඒවා ටික හුරු කරගන්නට වෙනවා. හැබැයි ඒවා හුරු කරගත්ත කියලා නිවන් දකින්නේ නැහැ. දැන් ඊළඟට වෙන්නේ ඒකනේ. එච්චරටම අර එක පැත්තකට ඇදිලා යනවා. ඒක කරන්නේ මේ සඳහායි. ආයි ධර්මය අහන්න ඕනේ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් මේ ලෝකේ උපදිනවා කවුද? අධික ප්‍රඥේ. බුදුරණවහන්සේ ධර්මය ඇහෙන්නේ නැහැ. දැන් අධික ප්‍රඥාට 아무තු ඉක්මින් ක්‍රම ඕනේ නැහැ. අධික ප්‍රඥේ. ධර්මය ඇහෙන්නේ නැහැ. අවබෝධ කරයිද? නෑ දුෂ්ටක්ෂණයක් නේ. හොඳට ධර්මය ඇහෙනවා. ප්‍රඥාවනේ. අවබෝධ කරයිද නෑ. අන්න යාට තමයි අර කරුණ ටික හේතු වෙනවා. හැබැයි එතකොට ඒක කරනවා ධර්මය අහන්නේ. එහෙම වුණොත් බෑ. එහෙනම් ඒ ඔක්කොම සිද්ධ වෙන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බුදුහාමුදුරුවෝ කියන අවබෝධ කරගන්න ධර්මයේ ශාන්තයි, ප්‍රණීතයි, තකා කරයි කියලා එතකොට තමයි දැන් අපි මෙහෙම හිතුවොත් දැන් විමුක්තිය හරය කරලා කතා කිරීමක් අපි හිතුවොත් දැන්
කොහොමද එහෙම වගේ තියෙන්නේ. එතකොට දැන් අපි දන්නවා නිරෝධ සංඥාවෙන් කතා කරන්නේ ඒවන් සම්පන්නය ශාන්තිනය ප්‍රණීත සියලු සංස්කාර සමත ඒකනේ කියන්නේ ඊළඟ බුදුහාමුදුරුවෝ කියන ලෝකේ දකින්න අමාරු කරුණ දෙයක් කියලා අර ඉදප්පච්චද පටිසම්පාද සබ්බ සංකාර සමත කියලා. දැන් ස්වාමීන් වහන්සේ දැන් පටිසම්පාදය ගත්තාම අපි ලෝකෝට හිතුවොත් එමර අවිද්‍යාව පැත්තෙන් සංකාර පැත්තෙන් විඤ්ඤාණ ඔක්කොම තියෙන. එතකොට දැන් ඔය මොනවා හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම ඊළඟට ස්කන්ධ දැන් අපි කියන ස්කන්ධ කියන අපි අහල් තියෙන රූපේ අනාත්මයි කියලා අහල් තියෙන නේද? යමක් අනාත්ම මේ ආත්ම වූයේ නම් මෙසේ වේවා මෙසේ වගේ අර එම් සූත්‍රයේ ඒ හැම එකක්ම සමුදය පැත්තට අදාළ ඒවානේ. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒවල දැන් යම් කිසි කෙනෙක් මෙහෙම හොයන් යටින් ඇගෙන අනාත්ම වූ එකක් හරි හම්බීමකට එහා ගිහිල්ලා ශාන්තයි ප්‍රණීතයි කියලා වැටහෙන්න නම් ඒිනුත් ඊතර වීම කියන එක යථාර්ථ වශයෙන් තේරෙන්නේ නැතුව ශාන්තයි ප්‍රණීතයි කියන්නේ යට අයිතියක් නෑනේ ස්වාමීන් වහන්සේ. ඒකට අර මූලිකම අර ගුණේ ඒ සාමාන්‍ය ප්‍රකට වෙන්න විදිහ හිතා ගන්න බෑනේ ස්වාමීන් වහන්සේ. එහෙම වුණොත් එහෙම පොඩක් උපමානසේ පැහැදිලි මොකෝ ඒ සමුදේ පැත්තටම අදාළ දෙයක් නෙමෙයි මේක. සමුදේ දකින්න නිරෝධය හම්බෙන්න එක හරි. නමුත් අර මොකක් මේ කියන්නේ සම්පූර්ණයෙන් මේ අනාත්මය පව ඉක්මීම කියන එක ප්‍රඥාවෙන් දැකීම හේතු කරලානේ ඒ වැටහීම එන්නේ. නැත්නම් කෙනෙකුට ඔය සාන්තය ප්‍රණීතයි කියන එක ගැන මොනගේ ඇහැගෙන වැටහීමක් ආවත් අර ඊතර වීම කියන එක හම්බෙන්නේ නැති තාක්කල් සාන්තය ප්‍රණීතයි කියන එක වැටහෙන්න දෙයක් නෑ නේ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න හොඳයි කියලා. තේරුවන් සරණයි. දැන් අර ඒ අපි හිතමු චංකී සූත්‍රය අරන් බලමුකෝ. දැන් ඕකේ අර ඒ මුල් කරුණේ ඉඳලම ඒකට යොමු වීමේදී කොතනකවත් කියන්නේ නැහැ මෙයා ඔන්න දැන් ගම්බීර දුද්දස දුරන්න බෝධ සන්තපණී සතක්කාචාර නිපුණ පඬිතු වේදින ධර්මයේ හම්බුණාට යා ඉතින් එහා ඔන්න කරේ නැහැ. කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් ලැබලා කරගන්න බැරි වුණා. එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් ඒ පැහැදිලි කරේ එවැනි ප්‍රතිපදාවකට ඒ විදිහටම යමු වුණා කියන එකටමයි. වෙන එකකට නෙමෙයි. ඒකට යමු වුණා. ඒ කියන්නේ සත්‍ය රකින්න කෙනා සත්‍ය අවබෝධ කරගන්නට පැහැදිලි කරේ. සත්‍ය රකින්න කෙනෙක් සත්‍ය අවබෝධ නොකරන විදිය හෝ සත්‍ය නොරකින්න කෙනෙක් සත්‍ය අවබෝධ නොකරන විදිය ඉස්මතු කරේ නැහැ. එහෙනම් මේ සාන්ත ප්‍රණීත භාවය ඒක ඉස්මතු වෙන්නේ මේ විමුක්තිසාරා කියන කාරණාවේදී යමක් නොලැබෙමින් ඒ සත්‍ය දකිමින් යමුන චින්තනයක් ඇති එවැනි නිවැරදි වැඩපිළිවෙලට යොමු වූ කාරණාව එක්ක ඒකේ මූලාරම්භය. යන්න නැති කෙනාගේ නෙමෙයි යන කෙනාගේ මූලාරම්භය. යන්න නැති කෙනාගේ ස්වභාවය නෙමෙයි යන කෙනාගේ මූලාරම්භය. එහෙනම් එයා ඉතින් කොහොමද විමුක්තිසාරය එක්ක යන්නේ? එයා දැන් ওই ලැබෙන දෙයක් මිහිමයි සංකාර නිත්‍ය දුක්ඛ අනාත්මයි පංචපාස්කර නිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා තමන්ට නිරවුල් කරගත්ත තමන්ගේ කෝණයට හම්බෙච්ච දෙයක ඉඳීමකට එහා ගියපු සාරයක් විමුක්තිය වූ ප්‍රතිපදාවේදී ඒ සාන්ත භවකට යොමු වෙලා හම්බ වීම කියන එක ඉක්මවීමේ. ඉතින් ඒ නිසා ඒකේ බලන්න දැන් සමහර ඒ වගේ පැහැදිලි කරනවනේ වෙන්නේ නැති එක දැන් කීටාග සුටි පැහැදිලි කරනවා වෙන්නේ නැහැ කියලා මුලින්මනේ වෙන්නේ නැත්තේ. එතන මේ අර සත්‍ය රකින්න කාරණාව කිස්මතු නොකරන කතා කරන්නේ. ඔය අර පරියායක් ගම්බිදුද්දස ධර්මයක් ඇහිලා කෙනෙකුට යමු වෙනවා කියන කාරණාව ඉස්මතු නොකරන කතා කරන්නේ. ඒ කියන්නේ බුදුරන් වහන්සේත් ඒ කාරණාව ගැඹුරුයි රකින්න අමාරුයි මේක අවබෝධ කරන්න බෑ කියලා හිතිලා කාටද කිව්වේ? ප්‍රඥාවන්තයිටනේ. ඒ කියන්නේ අර උදාහරණයක් මතක් කරලා බුදුරන් වහන්සේ පැහැදිලි කරේ. එවැනි අයට. එතකොට එහෙම හම්බුණා නම් සාන්ත ප්‍රණීත බව කියලා ඒ විදිහට කෙලින්ම එයා ප්‍රතිපදාවමයි. එහෙම නොවුණා නම් හම්බ වෙලා ඒ විදිහේ දෙයක් ඇහිලා හම්බ වෙලා අර්ථය හොයන්න නැතුව වැරදි වුණා. එහෙම වෙන්නේ නැහැ. හම්බ වීමෙන්ම නිවැරදි ප්‍රතිපදාවත් කියනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ කිසිම විදිහකට අපේ නිෂ්ඨාවක් එක්ක තාම මුල මිසක් අර මම
අපේ ආරණ්‍ය කන්ද මුලේ ඉඳලා පල්ලට යනවා. ආය උඩට යනවා, ආය පල්ලට යනවා, ආය උඩට යනවා. ඒ මුල තමයි තාම. එතනින් එහා යමු වෙන්නේ. එතනින් එහාට යමු වෙන්නේ අර ධර්මයේ ඒ ස්වභාවය ප්‍රකට වෙන්නේ. අපි තුලත් හැකියාව ඉස්මතු වෙමින් අපි තුලත් ඒ තියෙන අවශ්‍ය චින්තනයේ ඉස්මතු වෙමින් ධර්මයේ ඒ විදිහට ඇහෙන්නට ඕනේ. ඊට පස්සේ නැසස්තාව පොඩි කාරණයක් කියපු කාරණේත් එක්කම දැන් එතන ඒතන් සන්තන් ඒතන් පණිතන් කිව්වහම අර ඉන්ද්‍රිබාන සූත්‍රේ කතා කරද්දී ඊළඟ කාරණේ කතා කරන්නේ අදිදන් උපේක්ඛාති කියන සංස. එතකොට එතන අර මේ නිරුද්ධාන්ති කියන අර තස්සතං උප්පන්නං මනාපං අමනාපං මනාපමනාපං නිරුද්ධාන්ති සහ උපේක්ඛා සන්තහති කියලා එතනින් කතා කරනවා නේ සංස. එතකොට අර ඒ ප්‍රතිපදාව හරියට හම්බුණා නම් නැවතීම කියන්නේ එතන යොමු වීම තියෙන්නේ උපේක්ෂා පැත්තට කියන එක එතන ඉස්මතු වෙනවා නේ සංස. නැත්තම් අර සාන්තය පනිතයි කියන එකටත් එහා ගිහිල්ලා. ඔව් ඒ කියන්නේ ඇත්තටම දැන් අපි ඇත්තටම කතා කරනකොට මේ කෑල්ලක් කතා කරනකොට සම්පූර්ණයෙන් වරදිනවා. ඒ කියන්නේ ඒ සාන්ත ප්‍රණීත බවට යමුනේ ප්‍රතිපදාවත් එක්කමනේ. එතන ඒ සම්පූර්ණයෙන් එතන පැහැදිලි වෙන්නේ ඇත්තටම මේ සම්පූර්ණ ප්‍රතිපදාව ශේකේකුත් එක්ක ඒ ප්‍රතිපදාවම. එතකොට මේ මොන විදිහකට හරි ඒක ඉස්මතු වෙනවා කියනකොට කෑල්ලක් වෙලා කෑල්ලක් වෙන්නේ නැති එහෙම එකක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඒ සියල්ලක්ම යොමු වෙනවා. ඉතින් දැන් ඒසනත් ඒ කාරණාව තුලින් බැලුවහමත් ලෝකේ මුලින්ම කෙනෙක් අහන එකක් එක්කත් එහෙනම් එවැනි ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නට ඕනේ. ඒ ප්‍රතිපදාවමයි ප්‍රකට වෙලා ඉන්නේ. ඊට එහෙනම් අපි අදට අවසන් කරමු. ඊළඟට බොහෝ වෙලාවට ලැබෙන බදාදට පුළුවන් වෙයි සාකච්ඡාව කරන්න. අපි අද දවසේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාකච්ඡා කිරීම තුළින් ලෝකයේ කිසි කෙනෙකුට මැනිය නොහැකි ප්‍රමාණ කළ නොහැකි අප්‍රමාණ ආධ්‍යාත්මීය හැකියාවක් සත්‍යවාදී බවක් ඉස්මතු වෙන්නේ තථාගත ගුණයේ ඉස්මතු වන එක සත්‍යයි. ඒ වගේම ඒ උත්තමයන්ගේ බුදු මුවින් පිට වූ ලෝකෝත්තර ප්‍රතිපදාව අන් අයට විශේෂ නොවන තථාගතයන් වහන්සේට හැමෝණක් විශේෂ වන ධර්මය. ඉතින් එයත් ඒකාන්තයෙන් සත්‍යයි. ඒ ප්‍රතිපදාවට අනුප්‍රතිපදාවට යොමු වූ සුපටිපන්නාදී ගුණයන්ගෙන් යුක්ත ශ්‍රාවක ගුණ ඒකාන්තයෙන් සත්‍යයි. ඒ වගේම මේ ධර්මයේ ඒ බුදුරන් වහන්සේ පෙන්වා දී තියෙන ඒ සියලු විග්‍රහයන්ට අනුවම ඒකට අනුවමයි කතා කිරීමක් කරන්න ඕනේ කියන හැඟීමක් මා තුළත් තියෙන. ඉතින් ඒකත් සත්‍යයි. ඒ වගේම අපි තුළ තියෙන ගුණ ස්වභාවයන්ගෙනුත් ඒ ගුණානුභාවයෙනුත් මේ රැස්ුණ පුණ්‍යානුභාවයෙනුත් මේ සෑම සත්‍යානුභාව බලයෙනුත් ලෝකයටත් ඒ වගේම ශ්‍රී ලංකාදීපෙරත් මේ උදා වී තිබෙන කොරෝනා වසංගත බිය දුරු වී සැමට සතුටින් වාසය කරන්නට මේ සත්‍යානුභාවය හේතු වේවා. ත්‍රිවංශ සරණයි.